Vata Saddhammang Munirajas Sunantu Sagga Mokkadang Dhammasavana Kalu Ayang Badanta Dhammasavana Kalu Ayam Badanta Dhammasavana Kalu Ayang Badanta නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒවම් මේ සුතං ඒකං සමයං භගවා අංගුත්තරාපේසු විහෙරති ආපනං නාම අංගුත්තරාපනං නිගමෝ අතකෝ භගවා පුබ්බන්න සමයන් නිවාසෙත්වා පච්චතීවර ආදාය ආපනං පිණ්ඩාය පාවිසි ආපනී පිණ්ඩාය චරිත්වා පච්චාබත්තං පිණ්ඩපාති කන්තෝ යේනඤ්ඤතරෝ වනසණ්ඩෝ තේනුපසංකමි දිවා විහාරාය තං වනසණ්ඩං අජ්ජගහිත්වා අඤ්ඤතරස්මින් රුක්ඛමූලේ දිවා විහරණං නිසීදීති. නයි සද්ධාවන්ත සත්පුරුෂ පින්නතුනි, අද 2022 වර්ෂයේහි පළවෙනි සිල් වැඩසටහන. ඒ කියන්නේ ලංකාවෙන් අපි හිතුවොත් දුරුතු පෝය වැඩසටහන නේද? ජනවාරි වලට එන්නේ දුරුතු පෝය. දුරුතු පෝය කියලා කියන්නේ ලංකාවට විශේෂ වැදගත් පෝයක්. නේද? අපි ඒකත් මතක් කරගන්න ඉපයි අපි ලංකාවේ හින්දා. නේද? දුරුතු පෝය කියන්නේ බුදුරජාණන් වහන්සේ ලංකාවට ඉස්ලාම් වැඩිය පෝය. නේද? කොහටද වැඩියේ? ඉස්ලාම මහියංගනයට. නේද? දුරුතු පෝය වැඩියේ මහියංගනයට. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ඊට පස්සේ සතිය ගත කරලා බුදුහාඳුරන් වහන්සේ වැඩියා බරණැස ඉසිපතනයට. ඉසිපතනයට වැඩලා පස්වග හාමුදුරන් වහන්සේලාට ධර්ම දේශනා කරලා උන්වහන්සේලා රහතන් වහන්සේලා බවට පත් වුණා. ඊට පස්සේ වස් කාලේ උන්වහන්සේලා සමග බරණැස ඉසිපතනේ වැඩ හිටියා. ඒ අතරතුර අර යසකුලපත් පුත්‍රයා ඇතුළු පිරිස 55 දෙනෙක් නේද? 55 දෙනෙක් පැවිදි බවට පත් වෙලා රහතන් වහන්සේලා බවට පත් වුණා. එතකොට රහතන් වහන්සේලා 69ක් වැඩ ඉන්න වෙලාවේදී වස් පවාරණය අවසන් කළා. බුදුරජාණන් වහන්සේ මේ හාමුදුරන් වහන්සේලාට චාරිකාවේ වඩින්නයි කියලා දේශනා කළා. චරත භික්කවේ චාරිකං බහුජන හිතායි බහුජන සුඛායි කියලා අපි අර ප්‍රසිද්ධව කතා කරන පාඨයේ මතක ඇති නේද? ඊට පස්සේ බුදුහාමුදුරන් වහන්සේ වැඩියා උරුවෙල් දනව්වට. උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන තුම්බෑ ජටියන් කියලානේ මතක. ඒ අය দমনය කරන්න. ඉතින් උරුවෙල කාශ්‍යප හිටපු තැන තමයි ඉස්සෙල්ලා බුදුහාඳුරන් වහන්සේ ගිහිලා වැඩ හිටියේ. ඒ ඉඳලා ප්‍රාතිහාර්ය ගණනාවක් සිද්ධ කළා. කළා තමයි එයා দমনය කළේ. එක දවසක තිබුණා ඒ උරුවෙල කාශ්‍යප ඇතුළු ඒ පිරිස 500ක් හිටියනේ උරුවෙල කාශ්‍යපගේ පිරිස නේද? නදී කාශ්‍යපගේ 250යි, ගයා කාශ්‍යපගේ 250යි. එතකොට 1000ක් පිරිස ඒ තුන් දෙනාගෙම හිටියා. ඉතින් මේ උරුවෙල කාශ්‍යප ඒ අසපුවේහි තිබුණා ලොකු උත්සවයක්.
මේ උත්සවයේ දවසේ බුදුහාමුදුරුවෝ හිටියොත් එහෙම මේ එන අයට බුදුහාමුදුරුවෝ මොන හරි ප්‍රාතිහාර්ය පාලා ඒ පිළිබඳවට ඒගොල්ලෝ නැමෙයි කියලා උරුවිල කාශ්‍යප කල්පනා කරනවා අද නම් මේ බවත් ගෞතමයන් වහන්සේ නොහිටියොත් හොඳයි කියලා. බුදුහාමුදුරන් වහන්සේ ඒක දැනගෙන එහි ඉඳලා වැඩිය කොහාටද? ලංකාවට. නේද? ඒ අතරතුර. එතකොට සම්මා සම්බුද්ධත්වයෙන් මාස 9ක් ගත වෙලා. ගණන් කරන්න හරිද කියලා වෙසක් පොයේ ඉඳලා තුරුතු පොය වෙනකොට ඒ කාලයක් ගත වෙලා. ඉතින් මහියංගනයට වැඩම අවදාලේ අපේ රට සම්‍යක් දෘෂ්ටික රටක් බවට පත් කරන්න. නේද? සම්‍යක් දෘෂ්ටික රටක් බවට පත් කරන්න. මොකද ධර්මයේ අහන්නේ නැති පිරිසක් හිටියා. ඉතින් ධර්මයට සිත යොමු කරව ගන්න ඕනේ පිරිසක් හිටියා. ඒ පිරිස සම්‍යක් දෘෂ්ටියට අරගෙන ධර්මයට නොනැමෙන පිරිස රටින් පිටවහල් කළා. ඒදා සඳහන් කරන්නේ ගිරිදිවයිනට යනකම් පිටවහල් කළා කියලා. තාම අපි දන්නේ නැහැ ගිරිදිවයින කොහෙද කියන්න නම්. හැබැයි අද අපි දන්නවා ඉන්දියාව කිට්ටුව දූපතක් තියෙනවා. තාම කිසිම කෙනෙකුට යන්න දෙන්නේ නැති. මෙතන කවුරුත් දන්නවා ඇති. එහෙම දූපතක් තියෙනවා. ඒකේ වාසය කරන මිනිස්සු කිසියම් හෝ කෙනෙකුට පිටින් එන්න දෙන්නේ නැහැ. આવොත් මරනවා. නේද? ඒගොල්ලෝ දැක්කොත් එහෙම උඩින් අහස් යානාවක් හරි යනවා. ඒගොල්ලන්ගේ ඉන්න ප්‍රදේශයට ඒකට විදිනවා. ඉතින් කොයි රටකින්වත් දැන් ඉන්දියාවට අයිති වුණත් ඒ රටින් වුණත් ලෝකෙ කොයි රටකින්වත් එන්න ඒ රටට යන්න තහනම් කරලා තියෙන්නේ. මොකද ගිය කවුරුත් ආපහු එන්නේ නැහැ. ඒගොල්ලෝ ජීවිතේ නැති කරනවා ඒගොල්ලන්ගේ. කිට්ටුවට ගිය අය නැවක් හරි බෝට්ටුවක් හරි කිට්ටුවට ගියොත් ඒගොල්ලෝ විදිනවා දුනු වලින්. ඒ නිසා ආපහු හැදිලා එනවා. නේද? ඒ වගේ දිවයිනකුත් තියෙනවා. ඉතින් අපි දන්නේ කොහොකද කියන්ට තාමත් ලෝකේ කිසියම් හෝ පිරිසක් සම්බන්ධ නැති දරුණු පිරිසක් වාසය කරන කොටසක් ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලෙදිත් බුදුහාමුදුරන් වහන්සේ අර පිරිස දමනය නොවන පිරිස, ගුණධර්මයන්ට අඩංගු නොවන පිරිස ගිරිදිවයින දක්වා පළවා හැරියයි කියලා කියනවා. ඊට පස්සේ ලංකාවේ හිටපු අය සම්‍යක් දෘෂ්ටියට අරගත්තා. එදා බුදුහාමුදුරන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරපු අය අතර සුමන සමන් දෙවියෝ. එදා සමහර අවස්ථාවල සමහර අය විස්තර කරනවා ප්‍රදේශපාලකයෙක් කියලා. ඉතින් එයා සෝවාන් ඵලයටපත් වෙලා බුදුරජාණන් වහන්සේගෙන් වන්දනා කරන්නට යමක් ඉල්ලනකොට කේසධාතුන් වහන්සේලා මිටක් දුන්නා. ඉතින් කේසධාතුන් වහන්සේලා මිට තැන්පත් කරලා බුදුහාඳුරන් වහන්සේ වැඩ හිටපු තැන මයංගනේ චෛත්‍යරාජානන් වහන්සේ නමක් ඉදි කළා. ඊට පස්සේ බුදුහාමුදුරන් වහන්සේ පිරිනුවන් පාලා ආදාහනය කරන අවස්ථාවේදී ඒ චිතකයෙන් ජීවා ධාතුව සරබූ කියන මහරහතන් වහන්සේ ලංකාවට අරගෙන ඇවිදිලා මයංගනේ තැන්පත් කළා. ඒ චෛත්‍යය ඊටත් වඩා විශාල කරලා බැඳලා තියෙනවායි කියලා විස්තර කරනවා. ඉතින් ගිනිගෙන දැවෙන ඒ දේහින් ඒ ජීවා ධාතුව අරගෙන ඇවිදිලා ලංකාවට ගේන්න තරම් සරබු මහරහතන් වහන්සේ කොච්චර සම්බන්ධයක් ඇද්ද? සමහර ලාවට ලංකාවේම කෙනෙක්ද දන්නෙත් නැහැ නේද? ඉතින් ඒ මහරහතන් වහන්සේ ගෙනල්ලා මේ මහියංගනේ චෛත්‍ය ඊට වඩා විශාල කළා සකස් කළා කියලා කියනවා. ඉතින් ඒ පළවෙනි බුදුහාමුදුරන් වහන්සේගේ වැඩම අවදෑරීම ඊහා සමගින් තමා ලංකාවේ බුද්ධාම ඇති වුණේ. ඒ නිසා දුරුතු පුර 15ක අපට හරි වැදගත් දවසක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩියෙත් ඒ දවසකමයි. ඉතින් ඒ බවත් අපි සිහිපත් කරලා අද අපි දුරුතු පෝය නිමිති කරගෙන මේ සිල් සමාදන් වෙමින් අද දවස පුරා මේ උදාර කුසල ධර්මතාවයන් රැසක් සිද්ධ කරනවා. මොකද
අපි හැමදාම වඳිනකොට මයංගණන් නාග දීපං කියලා තමයි පටන් ගන්න. නේද? ඒ නිසා මයංගණේ අපට ඉතාමත්ම වැදගත් එකක්. ඒ ඔය වන්දනා කරන 12 ස්ථානියම බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැන්, ඵල සමවත් වලට සමවද වැදපු තැන්. ඉතින් ඒ වගේම විශේෂ ධාතුන් වහන්සේලා තැන්පත් කළා ඉදි කරලා තියෙන චෛත්‍ය රාජානන් වහන්සේලා වැඩ ඉන්න තැන්. නිසා අපට ඒ තැන් ඉතාමත්ම වැදගත්. වන්දනා කරනකොටත් හොඳින් ඒ තැන් සිහිපත් කරමින් වන්දනා කරන්නට ඒ තැන් අරමුණු කරගෙන ඒ ධාතුන් වහන්සේලා බෝධීන් වහන්සේලා වන්දනා කරනවායි කියන හැඟීම ඇති කරගෙන. ඉතින් ඒ බවත් මතක් කරමින් ඊළඟට අපි සිහිපත් කරනවා අද ධර්ම දේශනාව පිළිබඳව. මම හිතන්නේ මීට පෙර අපි ධර්ම දේශනා කළා තියෙන සූත්‍රයක්මයි අපි මාතෘකා කරගත්තේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ ගහපති වර්ගයේහි 4 වෙනි සූත්‍රය හඳුන්වන්නේ පෝතලිය සූත්‍රය කියලා. නේද? පෝතලිය කියන බමුණෙක් අරමුණු කරගෙන දේශනා කරපු සූත්‍රයක්. ඉතින් ඒ සූත්‍රය අද මතක් කරන්නට හිතුණා. එක පැත්තකට අද සිල් අරගෙන ඉන්න නිසාමත් මේ පෝතලී සූත්‍රය හොඳයි කියන අර්ථයක් අපට පැමුණුනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අංගුත්තරාප කියන ජනපදයේ වාසය කළා. මේ ආපන කියන නියම් ගම්මේ බුදුහාඳුරන් වහන්සේ වැඩ හිටියේ. ඒ වැඩ ඉන්න අවස්ථාවේ බුදුහාඳුරන් වහන්සේ පෙරවරු කාලයේ පිණ්ඩපාතේ වැඩලා සැඳෑ කාලයේහි පිණ්ඩපාතයෙන් පස්සේ ඒ කිට්ටුව තිබුණු වනලැහැබකට වැඩම වැදෑරුවා. උන්වහන්සේ දිවා විවරණය පිණිස. දිවා විවරණයයි කියලා කියන්නේ දවල් කාලයේ ඵල සමවත් වලට සමවැදිලා වැඩ ඉන්න අවස්ථාවට. ඉතින් එහෙම මේ වැඩලා ඵල සමවතින් සඳෑ වෙනකොට නැගිටලා ඉන්න අවස්ථාවේදී මේ ප්‍රදේශයේ හිටපු ධනවත් ව්‍යාපාරිකයෙක් තමයි පෝතලිය කියලා කියන්නේ. පෝතලිය එයත් දිවාහාරයෙන් පස්සේ ඇවිදගෙන යන ගමන් එයා පැමිණෙනවා මේ වනලැහැබට. බුදුරජාණන් වහන්සේ ඉන්නවා දැකලා ඉතින්ට එනවා. ආවිදිල්ලා බුදුහාඳුරන් වහන්සේ එක්ක පිළිසඳර කතාවේ නිරත වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ ගැහැවිය, ඒ කියන්නේ ගෘහපතිය මේ ආසන තියනවා වාඩි වෙන්නයි කියලා. අපි කියන්නේ ආපුවම වාඩි වෙන්න අර මෙට්ටයක් අරගෙන වාඩි වෙන්න නේද ආසනෙන්නේ පෙන්නන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ආසන තියනවා වාඩි වෙන්න ගෘහපතිය ආසන තියනවා වාඩි වෙන්නයි කියනවා. පොතලිය මේ ගණන් ගන්න නැතුව ඉන්නවා. දෙවෙනි වතාවෙත් බුදුහාඳුරන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ ගැහැවිය නැත්නම් ගෘහපතිය මේ ආසන තියනවා වාඩි වෙන්න කියලා. ඉතින් පොතලිය අසතුට ප්‍රකාශ කරනවා. තුන්වෙනි වතාවේදීත් අසතුට ප්‍රකාශ කරනවා මේ මෙහෙම වාඩි වෙන්න කිව්වහම මොකද මේ පොතලිය ප්‍රකාශ කරනවා මට ගහපති අර්ථයෙන් ආමන්ත්‍රණය කරන්න එපා ගෘහපතිය කියලා කියන්න එපා කියනවා. මොකද මම මේ සියලු දේවල් බාර දීලා ඉවරයි. ඉතින් මම මගේ දරුවන්ට සියලුම දේවල් බාර දීලා ඉවරයි. ඒ නිසා මේ මම මේ අතෑරලා ඉන්න කෙනෙක්. දැන් මතක් වෙනවා ඇති සූත්‍රයේ කියනකොට මේ තරහ ගිහිල්ලා කිපිලා නොසතුට භාවය ප්‍රකාශ කරමින් තමයි මේ ගෘහපති භාවයෙන් ආමන්ත්‍රණය කරන එක ගැන මේ ප්‍රකාශ කරන්නේ. ඉතින් බුදුහාඳුරන් වහන්සේ දේශනා කරනවා මේ මම දැන් ගෙදර අතෑරලා ඉන්නේ. ඒ නිසා මම අතෑරපු කෙනෙක් නිසා මම
ගෘහපතියෙක් නෙවෙයි. ගෘහපතියෙක් නෙවෙයි. ගෙදර ගෘහපති කියලා කියන්නේ ඉතින් ගෙදර පාලකයන්නේ නේද? ඉතින් මං එහෙම කෙනෙක් නෙමෙයි. මොකද මම මගේ ධනය දරුවන්ට බෙදලා දීලා ඉවරයි. ඒ ව්‍යාපාර පිළිබඳව උපදේශයක්වත් මම දෙන්නේ නැහැ. නිසා මං සියල්ල අතහැරලා ඉන්නේ. ඒ අය දෙන ආහාරයක් අනුභව කරමින් පහසුවෙන් වාසය කරනවා. නිසා මං අතහැරපු කෙනෙක් කියලා මේ මම මේ එහෙම කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේට මේ ප්‍රකාශ කරන මේ පොතලිය. ඉතින් ඒ වෙලාවේ බුදුහාඳුරන් වහන්සේ දේශනා කරනවා මේ එහෙම බවක් පේන්නේ නැහැ කියලා. නේද? එහෙම බවක් පේන්නේ මේ එහෙම ඔබ මේ දායාදේ අනික් අයට දීලා එහෙම කරනවා කියලා කිව්වට මේ සියලුම කර්මාන්තයන් මේ මම ඕහාරික වශයෙන් සමුච්චෙන්නයි කියලා කියනවා නේද? ව්‍යවහාරික වශයෙන් මම සියල්ල අතහැරලා ඉන්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ එහෙම සියල්ල මං අතහැරියා කියලා කිව්වට අතහරිනවා කියන එක කොහොමද සිද්ධ වෙන්නේ කියලා බුදුහාමුදුරන් වහන්සේ මේ දේශනා කරනවා. එහෙම වෙන්න නම් මෙන්න මේ විදිහට වෙන්න ඕනේ කියලා බුදුහාඳුරෝ කරුණු 8ක් දේශනා කරනවා. අතහැරලා ඉන්න කෙනෙක් නම් අතහැරලා ඉන්න කෙනා කොහොමද මේ වෙන්න ඕනේ කියලා දේශනා කරනවා. මේ ප්‍රාණ ඝාතයෙන් වැළකුණු කෙනෙක් වෙන්න ඕනේ. නේද? මේ අදත්තා දාණයෙන් වැළකුණු කෙනෙක් වෙන්න ඕනේ. මුසාවාදයෙන් වැළකුණු කෙනෙක් වෙන්න ඕනේ. පිසුණු බසින් වැළකුණු කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම දැඩි ලෝභය අතහැරපු කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම මේ නින්දාවෙන් මේ වැළකුණු කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම ක්‍රෝධයෙන් වැළකුණු කෙනෙක් වෙන්න ඕනේ. ක්‍රෝධ උපනාහයෙන් වැළකුණු කෙනෙක් වෙන්න ඕනේ. මේ මාන්නයෙන් වැළකුණු කෙනෙක් වෙන්න ඕනේ. එතකොට මෙහෙම වුණොත් තමයි මේ කරුණු 8න් අයින් වුණොත් තමයි මේ අපි විවහාරික වශයෙන් සමුච්ඡේදය අතහැරීම මේ ප්‍රකාශ කරන්නට පුළුවන් වෙන්නේ කියලා. එතකොට මම හිතන්නේ කරුණු 8 මතක ඇති. මොකද්ද? ප්‍රාණඝාතයෙන් වළකින එක, අදත්තා දානයෙන් වළකින එක, මේ මුසාවාදයෙන් වළකින එක, ඊළඟට පිසුනා වාචයෙන් වළකින එක, පරුසා වාචයෙන් වළකින එක, මේ පිසුනා වාචයෙන් වළකින එක, ඊළඟට මේ පරුසා වාචය කියලා කියන්නේ මෙතන කියන්නේ නින්දා කිරීම නේද? ගැටීම. ඊට ඉස්සෙල්ලා කියනවා දැඩි ලෝභයෙන් අයින් වෙන්න ඕනේ. එතකොට දැඩි ලෝභයෙන් අයින් වෙන්න ඕන, ක්‍රෝධ උපනාහයන්ගෙන් අයින් වෙන්න ඕනේ. ඒ වගේම මාන්නයන් අයින් වෙන්න ඕනේ. හරිද? එතකොට අට ගණන් කළේ නෑ නේද? ඔන්න එතකොට මතක තියාගන්න මොකද්ද පළවෙනි එක? ප්‍රාණඝාතයෙන් අයින් වෙනවා, අදත්තා දානයෙන් අයින් වෙනවා. ඔව්. ඊළඟට මුසාවාදයෙන් අයින් වෙනවා, පිසුනා වාචයෙන් අයින් වෙනවා, නින්දා කිරීමෙන් නින්දා කිරීමෙන් අයින් වෙනවා, දැඩි ලෝභයෙන් අයින් වෙනවා, ක්‍රෝධ උපනාහයෙන් අයින් වෙනවා, ඊළඟට මානයෙන් අයින් වෙනවා. දැන් හරියන්නේ නේද? එතකොට මෙන්න මේ ටික අයින් වුණොත් අපි මේ වෝහාරික වශයෙන් මේ සමුච්ඡේද අතහැරපු පුජ්‍යලයක් බවට පත් වෙනවා. නේද? බුදුහාඳුරන් වහන්සේ මේ විදිහට දේශනා කරනවා. ඉතින් මේ මෙහෙම මේ ඕහාරික සමුච්ඡේදය මේ විදිහට මේ අෂ්ට ධර්මයන්ගෙන් කරුණු වෙනවයි කියන බව බුදුහාඳුරන් වහන්සේ දේශනා කළයින් පස්සේ මෙයා කියනවා මේක මේ බුදුහාඳුරන් වහන්සේට තවත් පැහැදිලි කරලා දෙන්නයි කියලා. ඉතින් බුදුහාඳුරන් වහන්සේ මේ
ප්‍රාණවදය ප්‍රාණවද නොකරන නිසා ප්‍රාණඝාතය අතහැරීම. ඒ කියන්නේ ප්‍රාණන්ට හිංසා කරන එකයි ප්‍රාණය වද නොකරන නිසායි ප්‍රාණඝාතේ අතහැරියා කියලා කියන. එතකොට ඒ නිසා මේ යම් කෙනෙක් මේ යම් කිසි සංයෝජනයන් හේතු කොටගෙන ප්‍රාණඝාතය වෙනවා නම් ඒ සංයෝජනයන් ප්‍රහාණය පිණිස මේ සමුච්ඡේදය මේ පිළිපන්න වෙනවා. එතකොට ප්‍රාණඝාතයේ හේතුවෙන් අපි ප්‍රාණඝාතයේහි මේ සතුන් මැරීමේ ಗುಣ කියන්නේ නැහැ. ඒකෙන් ඉවත් වුණ පුජ්‍යලයක් බවට පත් වෙනවා. ඉතින් එහෙම පුජ්‍යලයා ප්‍රාණඝාතය කරන පුජ්‍යලයා මරණින් මත්තේ දුගතියක් බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒ ප්‍රාණඝාතය කරන පුජ්‍යලයාට මරණින් මත්තේ දුගතියක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේක සංයෝජනයක්, මේක නීවරණයක්. නිසා මේ ප්‍රාණඝාතය කියලා කියන්නේ දුක් ඇති කළා දෙන එකක්. ඒ වගේම ආශ්‍රයයන්ගෙන් උපන් එකක් කියලා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රාණඝාතය පිළිබඳව දේශනා කරනවා. එතකොට අපි හොඳටම දන්නවා ප්‍රාණඝාතය සිද්ධ කරන්නට නම් කරන්නේ තරහ මූලික කරගෙන. තරහින් කරන්නේ නේද? ප්‍රාණඝාතය සිද්ධ කරන්නේ තරහින්. එතකොට දේශය මූලික කරගෙන සිද්ධ වෙන අකුසල ධර්මයක්. ඒ අකුසල ධර්මයේ නිසා අපි නිරේට ගමන් කරනවා. එද දුගතියට ගමන් කරනවා මේ ඒ තැනැත්තා. ඉතින් ඒ දුගතිය කැමැති වෙන්න ඕනයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. කියන්නේ අපි ඒ දේ කරනවා නම් ඒකට අනුරූප තැනට අපි ගමන් කරනවා. නේද? ඒකට අනුරූප තැනට ගමන් කරනවා. ඉතින් යම් මේකින් මේ ඒ විදිහට ගිහිල්ලා මේ නිරේන් නැත්නම් මේ දුගතියෙන් අත මිදිලා අපි නිරේන් අත මිදිලා තිරිසන් ලෝකයට ආවත් බොහෝ දුක් විඳිනවා. ජීවිතේ කෙටි කාලයකින් අවසන් වෙනවා. പ്രേත ලෝකයට ආවත් එහෙමයි. මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙනකොට ටික කාලයක් තමයි ජීවත් වෙන්න වෙන්නේ. මොකද ජීවිතය අතහරින්න සිද්ධ වෙනවා. මොකද්ද? ප්‍රාණඝාත කුසල කර්මයාගේ විපාකයේ නිසා. මේ ප්‍රාණඝාතය කියන එක මේ බුදුහාඳුරන් වහන්සේ හඳුන්වන්නේ මේක සංයෝජනයක්මයි. මේක නීවරණයක්මයි. ඉතින් ප්‍රාණඝාතය කියන්නේ දුක් ඇති කළා දෙන එකක්, ආශ්‍රව ධර්මයන් උපදවන එකක් කියන බව බුදුහාඳුරන් වහන්සේ මේ පොතලියට විස්තර කරලා දෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නොදුන් දේ ගැනීම. නේද? නොදුන් දේ ගැනීම. නොදුන් දේ ගැනීම කියලා කියන්නේ අදත්තා දානය. එදා දත්තා දානියත් ගෙනුත් වෙන්න ඕනේ. ඉතින් මේක මේ ශ්‍රීපත් කරනවා නම් මේකත් සංයෝජනයක්. ඉතින් ඒ සංයෝජනය මේ අයින් වෙනවා නම් ඒ කියන්නේ මේ නොදුන් දේ ගැනීමෙන් අයින් වෙනවා. සොරකමින් අයින් වෙනවා නම් එයා සමුච්ඡේද වශයෙන් ප්‍රහාණ කරපු කෙනෙක් නැත්නම් අයින් වුණ කෙනෙක්. නේද? සියල්ල ප්‍රහාණ කළා නෑ. ප්‍රහාණ කරපු කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේ අදත්තා දානෙ නැත්නම් මේ විදිහට මේකෙන් අයින් වුණායින් පස්සේ මේ ඒක කරන තැනැත්තා බුදුහාඳුරන් වහන්සේ අර විදිහටම දේශනා කරනවා මරණින් මත්තේ දුගතියක් කැමති වෙන්න ඕනේ. නේද? අපි දන්නවා ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක සංයෝජනයක්මයි නීවරණයක්මයි කියලා. ප්‍රාණඝාතයක්. මොකද අදත්තා දානීය සිද්ධ කරනවා අපි සොරකම සිද්ධ කරනවා
කොහොමද සිද්ධ කරන්නේ? ලෝභයනුත් කරනවා, දේශයනුත් කරනවා. හොරකම් කිරීම ලෝභයේ මූලික වෙලත් සිද්ධ වෙනවා, දේශයේ මූලික වෙලත් සිද්ධ. ලෝභයෙන් කරන එක නම් තේරෙනවා නේද? තරහටත් හොරකම් කරනවානේ. නේද? තරහිනුත් හොරකම් කරනවා. Taman සතු කරගන්න ඕන නිසාත් හොරකම් කරනවා. විනාශ කිරීමේ පරමාර්ථයෙන්ුත් හොරකම් කරනවා. එතකොට මේ නිසා මේක සංයෝජනයක් වෙනවා. ඒ වගේම නීවරණයක් වෙනවා ප්‍රාණඝාත මේ ක්‍රියාදාමය අකුසල කර්මය. ඉතින් මේක දුක් උපදවන තැනක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ප්‍රාණඝාතයෙන් මේ අදත්තා දානයෙන් වළකින්න ඕනේ කියලා බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරනවා. ඉතින් එහෙම වළකිනවා නම් ඒ තැනැත්තා අතහැරපු කෙනෙක් කියලා දේශනා කරනවා. නේද? ඊළඟට බුදුහාමුදුරන් වහන්සේ ඊළඟ කරුණ දේශනා කරන්නේ බොරු කියන එක, මුසාවාදය. නේද? එතකොට බොරු කියන එක මේ දේශනා කරන්නේ මේක මේ සංයෝජනයක් නිසා හටගන්න එකක්. ඒ නිසා මුසාවාදයෙන් මම වළකිනවා මේ සංයෝජනය ප්‍රහාණය පිණිස මේ පිළිපන්න කෙනෙක් වෙනවා කියලා සිහිපත් කරන්නයි කියනවා. ඉතින් මුසාවාදයේ හේතුවෙන් මටම දොස් ලැබෙනවා. මුසාවාදයේ මේ දැන කළොත් මුසාවාදී කියලා කියන්නේ මොකක්ද? බොරුව කියලා කියන්නේ මොකද්ද? බොරුව කියලා කියන්නේ අනිත් අය රැවටීම. රැවටන්නේ දැක්ක දෙයක් නොදැක්කයි කියනවා. නොදැක්ක දෙයක් දැක්කයි කියනවා. නේද? එහෙම කියනකොට ඉවරුවක්නේ. නේද? ඒ විදිහට තමයි මුසාවාදය මේ ඇති කරගන්නේ. එතකොට මුසාවාදයේ කරමු පුජ්‍යලයාත් මොකද වෙන්නේ? දුගතිය කැමති වෙන්න ඕනේ. මේක සංයෝජනයක්, නීවරණයක් වෙනවා. එතකොට බොරු කියනවා කොහොමද? තරහිනුත් කියනවා, ලෝභයෙන්ුත් කියනවා. නේද? මේ ක්‍රම දෙකටම මේ දේශයේ මූලික වෙලත් බොරු කියනවා, ලෝභය මූලික වෙලත් බොරු කියනවා. ඒ නිසා මේ ප්‍රාණඝාතය කැමැති විය යුතුයි කියලා දේශනා කරනවා. මේක මුසාවාදය මේක නීවරණයක් කියලා දේශනා කරනවා. ඉතින් මේ නිසා ආශ්‍රව උපදිනවා. ඒ නිසා මේකෙන් වළකින්න ඕනේ. ඒ නිසාම මොකද වෙන්න ඕනේ? මුසාවාදය අතහරින්න ඕනේ. එහෙම අතහැරියොත් තමයි එයා අතහැරපු පුජ්‍යලයේ බවට පත් වෙන්නේ. නේද? ඉතින් ඊළඟට බුදුහාඳුරන් වහන්සේ තුන්වෙනි කරුණ, පළවෙනි එක ප්‍රාණඝාතය, දෙවෙනි එක අදාත්තා දානය, තුන්වෙනි එක මුසාවාදය. ඊළඟ එක හතරවෙනි එක පිසුනා වාචය. පිසුනා වාචය කියන්නේ කේලම් කියන එක. නේද? හිස්සතන කියන්නේ සම්පප්පලාපේ. නේද? එතකොට කේලමින් වළකින්ටයි කියලා කියනවා. නේද? මේ කේලම් කියන එක සිද්ධ වෙන්නේ මොන හේතුවක් නිසාද? ලෝභ දෝෂ දෙකෙන්ම සිද්ධ වෙනවා. කේලම් කියන එක ලෝභයේ කරන කොටගෙනත් සිද්ධ වෙනවා, දේශයේ කරන කොටගෙනත් සිද්ධ වෙනවා. ඉතින් මේකත් සංයෝජනයක්. ඒ වගේම මේක මේ නීවරණයක්. නේද? මේ සංයෝජනයක් නීවරණයක් කියලා දේශනා කරනවා. මේ නිසා මොකද වෙන්නේ? ඒකාන්තයෙන්ම මේ දුගතියට යන්න වෙනවා.
ඒ දුගතියට යන්න වෙනවා. ඉතින් බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරන්නේ මේ තැනැත්තා ගැරහීමට ලක්වන පුච්චලයෙක් වෙනවා. මේ කායස බේදා මරණ දුක්ගතින් හෝති කියලා දේශනා කරා. මේ කය මිදීමෙන් අනතුරු කියන්නේ මරණයෙන් පස්සේ කොහටද යන්නේ? දුගතියට යනවා කියලා දේශනා කරනවා. එතකොට දුගතිය කැමැති විය යුතුයි කියනවා. ඒ නිසා මේක සංයෝජනයක් වෙනවා. මේක නීවරණයක් වෙනවා කියලා බුදුහාඳුරන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා මේ පිසුණු බසින් වලකින්ටයි කියලා බුදුහාඳුරන් වහන්සේ දේශනා කරනවා. එහෙම වැළකුණොත් ඒ කරුණ නිසා ඒ තැනැත්තා අතහැරපු කෙනෙක් බවට පත් වෙනවා. නේද? අතහැරපු කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට බුදුහාඳුරන් වහන්සේ දේශනා කරන ඊළඟ එක දැඩි ලෝභය. නේද? දැඩි ලෝභය මේ දැඩි ලෝභය යම් කෙනෙක් තියෙනවා නම් ආර්ය ශ්‍රාවකයෙක් හිතන්නේ මේක සංයෝජනයක්. ඒ නිසා මේක නොකළ යුතු දෙයක්. මොකද මේක ඇති වෙන්නේ කොහොමද? ලෝභය නිසාමයි. නේද? දේශය ඉතින්ට සම්බන්ධ වෙන්නේ නෑ දැඩි ලෝභයට. එතකොට ලෝභය ඇතිවීමෙන් ඇති වෙනවා ඒ සංයෝජනයේ ධර්මය ප්‍රහාණය පිණිසම මේක පිළිපන් මගක් බවට පත් වෙනවා. මොකද්ද? දැඩි ලෝභයෙන් අයින් වෙන එක. ඒක දැඩි ලෝභය කියලා කියනකොට අභිජ්ජාව කියලාත් අපි කියනවා. මේ එහෙම නැත්තම් අනුන් සතු දේවල් තමන් සතු කරගන්න ඕනේ කියලා කියන ලෝභය. දැන් සතු දේවල් තමන් රැකයා ගන්න එකට නෙමෙයි දැඩි ලෝභය කියලා කියන්නේ. ලෝභය කියලා කියන්නේ මෙතෙන්දී මේ දැඩි ලෝභය හඳුන්වන්නේ අන්සතු දේවල් තමන් සතු කරගන්න ඕනේ කියලා හිතන සිතිවිල්ල. ඒක දැඩි ලෝභයක් හැටියට හඳුන්වනවා. ඉතින් මේ දැඩි ලෝභය යුක්ත පුජ්‍යලයා මේ ජීවිතය ගත කරලා මරණයටපත් වෙලා දුගතියේ උප්පත්තිය ලබනවා. නේද? දුගතියේ උප්පත්තිය ලබනවා. ඉතින් මේ දුගතියේ මේ උප්පත්තිය ලැබු පුච්චලයා ඒ නිසා මේක දැඩිසේ දුක්ඛිත භාවයටපත් වෙනවා. ඒ නිසාමත් මේක සංයෝජනයක්, නිසාම නීවරණයක්. නේද? ඉතින් දැඩි ලෝභය කරන කොටගෙන අපි දන්නවා විශේෂයෙන්ම ලෝභය තියෙන පුච්චලයා ගමන් කරන්නේ ප්‍රීත ලෝකෙට. නේද? විශේෂයෙන් දුක්ගතියට දේශයෙන් කටයුතු කරන බොහෝ දෙනෙක් ගමන් කරන්නේ කොහාටද? නිරේට. එතකොට මේ ලෝභය මේ දැඩි ලෝභය කියන මේ ධර්මතාවයනොත් අපි අයින් වෙන්න ඕන නීවරණයක් නිසා, සංයෝජනයක් නිසා. ඒ මේ දැඩි ලෝභයෙන් අයින් වෙනවා නම් එතකොටත් ඒ පුජ්‍යලයා අතහැරපු කෙනෙක්. ඒ විවහාරික වශයෙන් අතහැරපු කෙනෙක් බවට පත් වෙනවා, මේ නැති කරපු කෙනෙක් බවට. එතකොට අපි දැන් කතා කළා කරුණු කීයක්ද? පළවෙනි එක අදත්තා දානය, දෙවෙනි එක පළවෙනි එක ප්‍රාණඝාතය, දෙවෙනි එක අදත්තා දානය, තුන්වෙනි එක මුසාවාදය, පිසුනා වාචය, දැඩි ලෝභය. නේද? ඒ කරුණු පහක් කතා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනවා මේ නින්දා කිරීම. ඉතින් යම් කෙනෙකුට නින්දා කරනවා නම් නින්දා කරන එකත් මේ අතහැරපු නොකරපු කෙනෙක්ගේ ස්වභාවයක්. නේද? ඉතින් නින්දාව හේතු කොටගෙන දැන් නින්දාව ඇති කරන්නේ කෙනෙකුට නින්දා කරන්නේ ද්වේෂයෙන්මයි. නේද? ලෝභයෙන් නෙමෙයි නින්දා කරන්නේ කොහොමද? ද්වේෂයෙන්මයි. එතකොට
මේ විදිහට මේ නින්දා කරපු පුච්චලයා මරණින් මත්තේ කොහටද ගමන් කරන්නේ? දුගතියට ගමන් කරනවා. නේද? ඒ දුගතියට ගමන් කරනවා. ඒ නිසාම මේක සංයෝජනයක් නීවරණයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ඒ නිසා නින්දාවෙන් දුරු වෙනවා නම් එයා අත හැරපු කෙනෙක්. අත හැරපු කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරනවා ක්‍රෝධ උපනාහය. ඒක ක්‍රෝධයයි උපනාහයයි කියන එක. ඒ කියන්නේ මේ ක්‍රෝධය නැත්නම් මේ උපායාසය මේ දෙක අතාරින්ටයි කියලා දේශනා කරනවා. අපි දන්නවා ක්‍රෝධය. නේද? තරහ ඇති වෙනවා. ඉතින් තරහ තව වැඩි වෙනකොට තමයි ක්‍රෝධයකට හැරෙන්නේ. ක්‍රෝධයක් තියෙනකොට මොකද වෙන්නේ? වචනයෙන් කයින් තරහ ප්‍රකාශ කරනවා. එතකොට මොකකටපත් වෙලා තියෙන්නේ? ක්‍රෝධයක් බවට පත් වෙලා තියෙනවා. වචනයෙන් කයින් මේක ප්‍රකාශ කරනකොට. ඉතින් ඒකත් තව වැඩි වෙනකොට මම මේ කවදා හරි මේකට වාඩුවක් ගන්නවා කියලා හිතුවොත් ක්‍රෝධය පෙරලෙනවා වෛරයකට. සංසාරේදී කවදා හරි මේකෙන් පලි ගන්නවා ලබනාත්මි හරි පලි ගන්නවා කියලා આવොත් එහෙම බද්ධ වෛරයකට යනවා. නේද? ඒ නිසා බද්ධ වෛරය ක්‍රෝධ මේ උපනාහ මේවා නැති කරගත යුතුමයි. නේද? මේ ක්‍රෝධ උපනාහයෙන් ඉහළට නම් නොගෙනියා යුතුමයි. නේද? වඩුව ගන්නවා කියලා හිතන එක සංසාරේදීම වඩුව ගන්නවා කියලා හිතන එක. නේද? එහෙම හිතපු අය අපි දන්නවා බුදුහාමුදුරන් වහන්සේටත් එහෙම හිතපු කෙනෙක් හිටියා. කවුද? දෙව්දත් හාමුදුරුවෝ. ඒක පටන් ගත්ත දවසක් දැන් අපට මතකයි සීරි වාණිජ ජාතකයේදී අර වලලොයි රන් තලියයි අවස්ථාවේදී ඇති වුණු ඒ ලෝභය නිසා මොකද වුනේ? ඔව් මේ தත්ත්වයට මේ ක්‍රෝධ උපනාහයන්න නැත්තම් මේ වෛරය බැඳ ගන්න බද්ධ වෛරය ඇති කර ගන්න තැනටපත් වුණා. ඉතින් සංසාරේ දිගටම වෛරය දිගින් දිගටම අරගෙන ආවා. ඇවිදිලා බුදුහාමුදුරන් වහන්සේ ළඟදී ආනන්තරීය පාප කර්මයන් සිද්ධ කරලා නිරේ උප්පත්තිය ලැබුවා. නිරේ උපදිනා. එතකොට ක්‍රෝධයට විශේෂ හේතුව තමයි ක්‍රෝධයෙන් මරණින් මත්තේ නිරේට ගමන් කරන එක. ඒ නිසා අතහැරපු කෙනෙක් වශයෙන් ඉන්නවා නම් මොකක්ද අයින් කරගන්න ඕනේ? ක්‍රෝධය අයින් කරගන්න ඕනේ. ඉතින් ක්‍රෝධය දුරු කරපු කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඊළඟට බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරන්නේ ඊළඟ කරුණ මේ මාන්නේ නේද? මාන්නයත් අතහරින්න ඕනේ. නේද? ඉතින් යම් කෙනෙක් මේ සංයෝජනයන් හේතු කොටගෙන ඇති වෙන මාන්නය ඒ සංයෝජනයන් ප්‍රහාණය සිද්ධ කරගන්න ඕනේ කියන මේ සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය පිණිස පැමිණෙනවා. එතකොට මේ අතිමාන්නෙන් උපදවාගත්තු පුච්චලයා ගැරහුමට ලක් වෙනවා. ඒ වගේම මරණින් මත්තේ දුගතියෙහි උප්පත්තිය ලබනවා. නේද? මාන්නේ කියන මේක ඇති වුණාම. ඉතින් මාන්නේ ඇති වෙන්නේ කොයි වගේ තැනකද? මාන්නේ දැන් මොකද අපි දන්නවනේ මේ හැම දේවල්ම ඇති වෙන්න අකුසල මුල් තුනයි තියෙන්නේ. අකුසල මුල් තුනයි මොනවද? ලෝභ, දෝෂ, මෝහ. එතකොට මාන්නේ කොතෙන්ටද ඇති වෙන්නේ? ඇතුල් වෙන්නේ. මාන්නේ ඇති වෙන්නේ ලෝභයට. නේද? ඒක මාන්නේ ඇති වෙන්නේ කොහෙද? ලෝභ සිතකමයි. නේද? ලෝභ සිතක ඇති වෙන්නේ
මේ හැම අකුසලයකම තියෙනවා මෝහය. හැම අකුසලයකම මෝහය තියෙනවා. ලෝභය ඇති වුණත් මෝහය තියෙනවා, ද්වේෂය ඇති වුණත් මෝහය තියෙනවා. මෝහයෙන්මත් මෝහික වැඩ සිද්ධ කරනවා. මෝහයට තනියම ඉන්නත් පුළුවන්. හැබැයි ලෝභයට තනියම ඉන්න බෑ. ද්වේෂයට තනියම ඉන්න බෑ. ද්වේෂයට ඉන්න නම් කවුද ඉන්න ඕනේ? මෝහයේ ඉන්න ඕනේ. ලෝභයට ඉන්න නම් ද්වේෂයේ ඉන්න ඕනේ. මේ ලෝභය මේ මොකද්ද? ද්වේෂයට ඉන්න නම් මෝහය තියෙන්න ඕනේ. ද්වේෂයටත් තනියම ඉන්න බෑ. එතකොට මෝහයට තනියම ඉන්න පුළුවන්. නමුත් ද්වේෂයට තනියම ඉන්න බෑ. ලෝභයට තනියම ඉන්න බෑ. ඒ දෙකටම ඕන වෙනවා කවුද? මෝහය. නේද? හැබැයි කොයිලාවකවත් ලෝභයයි ද්වේෂයයි දෙන්න එකට ජීවත් වෙන්නේ නැහැ. එක හිතක ඇති වෙන්නේ නැහැ. නේද? එක තැනකදී ලෝභයයි ද්වේෂයයි එකට ඇති වෙන්නේ නැහැ. ඒවා වෙන වෙනම ඇති වෙන දේවල්. ඒ කියන්නේ මෝහයයි ලෝභයයි එකට ඇති වුණාට ලෝභයයි ද්වේෂයයි එකට ඉන්නේ නැහැ. තේරෙනවා ඇති මං හිතන්නේ නේද? ඔව්. එතකොට ඒ විදිහට තමයි මේ ද්වේෂය කටයුතු කරන්නේ. ඉතින් මේක මේ ක්‍රෝධය සංයෝජනයක්, නීවරණයක්. ඒ නිසා මොකද කරගන්න ඕනේ? මේක මේ ධර්මතාවයන් මේ ක්‍රෝධ උපනාහයන් කියන දේවල් ඉවත් කර ගන්න ඕනේ. ඒ නීවරණ ධර්මයන් නිසා. ඒ නිසා අපි දුක්ගතියකට යනවා. නිසා අත අරින්න ඕන ධර්මතාවයක් තමයි මොකද්ද? ක්‍රෝධ. ඒක පහනා. ඊළඟට දේශනා කරනවා මාන්නය. ඉතින් අපි මාන්නය ගැන කතා කළේ. නේද? ක්‍රෝධ උපනාහ වලට පස්සේ ඉන්නේ මාන්නය. මාන්නයත් අතිමාන්නය. නේද? බොහෝ කොට මාන්නය ඇති කරගන්න. නේද? මේ මාන්නය මේ නිසි මාන්නයකුත් තියෙනවා, අනිසි මාන්නයකුත් තියෙනවා නේද? ඒ කියන්නේ මාන්නය ඇති කරගත යුතු පුජ්‍යලයාට මාන්නය තියෙනවා. තමන්ට පුළුවන් කියලා පුළුවන්කම තියෙද්දි පුළුවන් කියලා හිතනවා. දැන් හිතන්න රජ කෙනෙකුට පුළුවන්. එහෙනම් රජ්ජුරුවන්ට රජ්ජුරුවෝ කියන මාන්නය තියෙනවා ඇති නිසා. එන්නේ දුප්පතේකට රජ්ජුරුවෝ කියන මාන්නය ඇති වෙන්නකොට ඇති වෙන්නේ මොකද්ද? නැති මාන්නය, අනිසි එකක්. නිසි එකක් නෙමෙයි. එතකොට මාන්නය ඒ විදිහටත් කොටස් දෙකක් බෙදෙනවා. මේ මාන්නේ ප්‍රධාන වශයෙන් අපි දන්නවනේ කොටස් තුනක් තියෙනවා. සෙය්‍ය, සදිස, කීන කියලා. නේද? ඒ කියලා කියන්නේ මම මාන්නේ කියන්නේ මැනීමනේ. මනිනවා. අනිත් අයත් එක්ක එකතු මේ සංසන්දනය කරමින් මැන ගන්නවා. මම යාට වඩා උසස් කියලා හිතනවා. මං එයා හා සමානයි කියලා හිතනවා. මට බෑ කියලා හිතනවා. නේද? නරක මේ මාන්නේ මොකද්ද? බෑ කියලා හිතන එක. ඒක හීනමානයක්. එතකොට මාන්නය ඇති වෙන්නේ කොතනද? මාන්නය ඇති වෙන්නේ ලෝභේ. නේද? මාන්නය ඇති වෙන්නේ කොහෙද? ලෝභේ. මාන්නය ද්වේෂය ඇති වෙන්නේ නැහැ. ඉතින් මතක තියෙනවා නම් මතක් කරගන්නට මොන සිත්වලද මාන්නය ඇති වෙන්නේ? මොන සිතකද ඇති වෙන්නේ? අපි මාන්නය ඇති වෙන්න පුළුවන් සිත් ගැන කතා කරනවානේ. නෑ මොහ සිත් නෙවෙයි ලෝභ සිත්වල. ලෝභ සිත්වල ඇති වෙන්නේ මොන සිත්වලද? දැන් ලෝභ සිත් ඈ අනියත යෝගී සිත්වල අනියත යෝගී නේද? අනියත යෝගී එකක්. ඒ කියන්නේ නියත යෝගීව ඒක නියතවම යෙදෙන්නේ නැහැ. ඒ දැන් මොන සිත්වලද යෙදෙන්නේ?
මාන්නේ සසංකාරී සිත්වල ලෝභම. නෑ. දිට්ඨි විප්පයුත්ත සිත්වල. අසංකාරික සසංකාරික ભેදයෙන් කියන්නේ තීන මිද්දේට. නේද? අසංකාරික සසංකාරික ભેදේ කියලා කිව්වේ තීන මිද්දේට. මාන්නය ඇති වෙන්නේ මාන්නයයි දිට්ඨියයි එකට ඇති වෙන්නේ නැහැ. එයා දෘෂ්ටියයි මාන්නයයි කියන දෙක එකට ඇති වෙන්නේ නැහැ. දැන් ලෝභ සිත් 8 තියෙනවනේ දිට්ඨි විප්පයුත්ත සිත් 4ක්. අන්නේ දිට්ඨි විප්පයුත්ත සිත්වල තමයි මාන්නය ඇති වෙන්නේ. දිට්ඨිගත සම්පයුත්ත සිත්වල ඇති වෙන්නේ නැහැ. එතකොට මාන්නය කියන මේ සංකල්පය මේ එතකොට මේකත් මොකද්ද නීවරණයක් සංයෝජනයක්. මාන්නය කියන එකත් නීවරණයක් සංයෝජනයක්. මාන්නය ඇති වුණ පුච්චලයාත් මොකද්ද කැමති වෙන්න ඕනේ? දුකතිය කැමති වෙන්න ඕනේ. නේද? ඒක නම් ඉතින් අපි ප්‍රසිද්ධියේම දන්නවනේ. මාන්නේ තියෙන පුච්චලයෝ මොනවා බවටද පත් වෙනවයි කියලා කියන්නේ? මානීති මක්කට හෝති. මානීති උකුරු උකුරු පුරෝ කියන්නේ අතිමානීති. එතන මානීති කියන්නේ වානරෝ. මාන්නෙන් යුක්ත තැනැත්තා මොකද්ද වෙනවයි කියන්නේ? වඳුරෙක් වෙනවා. අතිමානීති කුක්කුරු. දැඩිමානී යුක්ත පුජ්‍යලයා බල්ලෙක් වෙනවා. නේද? මාන්නේ වැඩි වුණොත් කොහාටද යන්නේ? බල්ලෙක් බවටපත් වෙනවා. මාන්නේ තියනවා නම් සාමාන්‍ය මාන්නෙන් මැරුණොත් ඇති වෙන්නේ වඳුරෙක් බවටපත් වෙනවා. දැඩි මාන්නයක් ඇති වුණ පුජ්‍යලයා යන්නේ කොහාටද? බල්ලෙක් බවටපත් වෙනවා. කුක්කුරු කියන්නේ මේ බල්ලා. සුනකත් කියලා කියනවා. පුරත් කියලා. නේද? එතකොට මේ බල්ලෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේක නීවරණයක් මාන්නේ කියන එක අතහරින්න ඕන එකක්. හෝතලී කියන මේ බ්‍රහස්පතිතුමා බුදුහාඳුරන් වහන්සේ ළඟට ආවේ මේ අපි කියන්නේ බස්තමක් වගේ එකක් අරගෙන. ඒ කියන්නේ සැරටියක් නෙමෙයි. සැරටියක් නම් වරු දීලා යන එකක් වෙන්න ඕනේනේ. එහෙම නැතුව අතේ නිකන් අරගෙන යන එක බස්තමනේ කියන්නේ අපි නේද? ඉතින් ඒ වගේ එකක් අරගෙන එනකොට පුච්චලයා එන්නේ මාන්නයකින් යුක්තවනේ. නේද? එතකොට මෙයාගේ ලොකු මාන්නයක් තියෙනවා. මොකද මම අතහැරලා ඉන්නේ. දැන් එතකොට මේ මාන්නේ තියෙන පුච්චලයා එහෙමනම් අත නොහැරපු පුච්චලයේ කැටියටයි බුදුහාඳුරෝ දේශනා කරන්නේ. කරුණ 8කින් යුක්තයි කියලා කියනවනේ. නේද? එහෙම උණයින් පස්සේ යා මාන්නෙන් යුක්තයි කියලා කියනවා. එහෙමනම් ඒ අතහැරීම සිද්ධ කරගන්න ඕනේ. මොකද්ද මාන්නේ? ඒකද සමාන්නේ නිසා මේ එහෙම වෙනවා. මේ සාමාන්‍යයෙන් දැන් අපි දන්නවනේ ප්‍රාණඝාත කරපු කෙනෙක් මනුෂ්‍ය ලෝකේ ඉපදුනොත් අල්පායුෂකයි. හොරකම් කරපු කෙනෙක් මේ ලෝකේ ඉපදුනොත් එයාගේ ධන හානි සිද්ධ වෙනවා. නේද? ඒ වගේ මාන්නෙන් යුක්ත කෙනෙක් මේ ලෝකේ ඉපදුනොත් මොකද වෙන්නේ? මතක ඇති අපි චුල්ලකම්ම විභංග සූත්‍රයේදී එක මතක් කරනවා නේද? චුල්ලකම්ම විභංග සූත්‍රයේදී විස්තර කරනවානේ. මාන්නෙන් තියෙන පුච්චලයාට මොකද වෙන්නේ? මාන්නේ නිසා දැන් දුගතිය ගිහිල්ලා ඉපදිලා එහෙන් ඉවරලා මනුස්ස ලෝකෙට එනවා. මනුස්ස ලෝකෙට ආවයින් පස්සේ නේද? මාන්නේ විරුද්ධ පැත්ත. මාන්නේ කියන්නේ පුළුවන් උසස් කියලා හිතන එකනේ. එහෙනම් වෙන්න ඕනේ මොකද්ද? පහත් චුලයක උපදිනවා. නේද? එතකොට පහත් චුලවල උපදිලා තියෙන අය ඉස්සර මොකද්ද කරලා තියෙන්නේ වැඩිපුරම? මාන්නෙන් උසස් කුලවල ඉඳගෙන මාන්නේක ඇති කරගෙන තියෙනවා.
ඒක උසස් කියලා දැඩි මාන්නයක් ඇති කරගෙන තියෙනවා. ඒ නිසා ඒකේ විරුද්ධ පැත්ත අපට භුක්ති විඳින්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම මාන්නෙන් හිටපු හාමුදුරු නමක්ගේ රහත් වෙලත් ඒ වචන නැති උනේ නෑයි කියනවනේ නේද? මතකයි නේද? කොයි හාමුදුරුවෝද? පිළිංචවද්ද මහරහතන් වහන්සේ නේද? ඇයි? උන්වහන්සේ අනික් අයට ආමන්ත්‍රණය කරන්නේ වසලයා කියලා. නේද? මාන්නේ ඉතුරු වෙලා තිබිලා තියෙනවා මේ ඒ தත්ත්වයට එනකම්ම. ඉතින් බොහෝ පින් කරගත්තු මහරහතන් වහන්සේ නමක්, බොහෝ 이르දි තිබුණු මහරහතන් වහන්සේ නමක්. නමුත් අනිත් අයට ආමන්ත්‍රණය කළේ වසල වචනේ. නේද? ඉතින් ඒ මාන්නය අතහැරිය යුතු දෙයක්. මාන්නය මේ සංයෝජනයක්, ඒ වගේම මාන්නේ නීවරණයක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හල යුතු දෙයක් හැටියට දේශනා කරනවා. එතකොට මේ කරුණු වට නේද මේ ඕහාරික වශයෙන් මේ ආර්ය විනයෙහි ඕහාරික සමුච්ඡේදය කියලා මේ විස්තර කරනවා. දැන් කරුණු වට මතකයි නේද? මොනවාද කරුණු වට? නේ. ඔව්. ප්‍රාණඝාතය, අදත්තා දානය, මුසාවාදය, පිසුනා වාචය, දැඩි ලෝභය, නින්දා කිරීමෙන් කලකි. නින්දා කිරීම, ක්‍රෝධෝපනාහයන්, මාන්නේ. නේද? මේවා තියෙනවා නම් එයා අතහැරපු කෙනෙක් නෙවෙයි. නේද? එතකොට ආර්ය විනයෙහි බුදුහා මේ පොතලි ප්‍රකාශ කරන්නේ මම ධනිය අතහැරියා. කර්මාන්ත අතහැරියා. ඒ කර්මාන්ත වලට උපදෙස් දෙන එකත් අතහැරියා. මන් දැන් සියල්ල අතහැරපු පුජ්‍යලයේ කියලානේ කියන්නේ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඕහාරික වශයෙන් විවාහාරික වශයෙන් අතහැරපු පුජ්‍යලයක් වෙන්න නම් මෙන්න මේ කරුණ වටින් යුක්ත පුජ්‍යලයක් වෙන්න ඕනේ කියලා කියනවා. ඉතින් මේ ආර්ය විනයෙහි සියල්ල අතහරින කෙනෙක් වෙන්න නම් කොහොම කෙනෙක් වෙන්න ඕනේද? දැන් මේ වහාරික වශයෙන් අතහරින කෙනෙක් වෙන්න ඕනේ. එතකොට මේ ਸਰව ප්‍රකාරයෙන්ම සියලු ආකාරයෙන් මේ අතහරින පුජ්‍යලයක් වෙන්න නම් කොයි විදිහේ කෙනෙක් වෙන්න ඕනේද කියලා මේ පොතලියට මේ ගෙන් අහනවා. එතකොට මේ පොතලිය ප්‍රකාශ කරනවා සමිනාංශ මේ ඒක මට දේශනා කරන්නටයි කියලා නිසියල්ල අතහරින හැටි. නේද? ඉතින් බුදුරජාණන් වහන්සේ එතකොට දේශනා කරනවා එහෙම මේ වෙන්න නම් බුදුහාඳුරන් වහන්සේ දේශනා කරනවා කාමයේ අතාරින්නයි කියලා. කාමයේ අතාරින්න කාමය හරියට මේ මස් නැති ඇට කෑල්ලක් වගේ කියනවා. කාමය කියන්නේ මස් නැති ඇට කෑල්ලක්. ඇයි මස් නැති ඇට කැබැල්ලක් කියලා කියන්නේ? බඩගින්නේ ඉන්න සුනකෙක් මේ මස් නැති ඇට කෑල්ල දැකලා මේක සුවඳයිනේ. අසුවඳ නිසා එයා මස් තියනවා කියලා හිතාගෙන හපනවා. එතකොට මොකද වෙන්නේ? අර ඇට කෑල්ලට තමන්ගෙම කට තුවාල වෙනවා. තුවාල වෙලා ලේ එනවා. එතකොට මෙයා හිතන්නේ මොකද්ද? ඒක තමයි මේ ඇට කෑල්ලෙන් තියෙන රසය කියලා. නිසා මේ මස් නැති ඇට කැබැල්ලක් හැටියට කාමයේ දැකලා ඒකෙන් මේ මිදෙන්ටයි කියලා කියනවා. ඉතින් මේ ඒ නිසා එතන හරියට කාමය මේ එහෙම
ඇට සැකිල්ලක් වාගේ මස් නැති ඇට සැකිල්ලක් වාගේ කියලා සිහිපත් කරගන්නයි කියනවා. එතකොට සියල්ල අතහරින්න පුළුවන් වෙනවා කියලා දේශනා කරනවා. ඒ නිසා මේ ඒ කාමයේ අතහැරලා මේ සම්මත් ඥානයෙන් යුක්තව යම් උපේක්ෂාවක් සාක්ෂාත් කරනවද ඒ තැනැත්තා මේ සියල්ල අතහරින්ට සුදුසු කෙනෙක් කියලා දේශනා කරනවා. නේද? ඊළඟට දේශනා කරනවා මේ ගිජුලිහිණියේ කාමයේ කියලා කියන්නේ ගිජුලිහිණියේ හොටින් අරගත්තු මස් වැදැල්ලක් වාගේ කියලා. නේද? ගිජුලිහිණියේ මස් වැදැල්ලක් අරගෙන ඉහළ අහසට පියාඹුවෙන් පස්සේ අනිත් ගිජුලිහිණිය වට කරනවා. වට කරලා මොකද කරන්නේ? කොටනවා. නේද? මස් වැදැල්ල තමන්ගේ හොටේ ඉල්ලගෙන ඉන්න කම්ම ආබාධයි. එහෙනම් කාමයේත් ඒ වගේ. ඒ නිසා ඒක අතහරින්නයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා මේ ගිජුලිහිණියා එක්ක මරණයටපත් වෙනවා. අනිත් අයම කොටලා. නැත්නම් මරණාසන්න භාවයකටපත් වෙනවා. මොකක් කරන්න ගිහිල්ලාද? මස් වැදැල්ල ගන්න ගිහිල්ලා. නේද? ඒ කාමය ඒ වගේ එකක් කියලා සිහිපත් කරගන්නයි කියනවා. එහෙම කරනකොට මේ සියල්ල අතහරින්න පුළුවන් තැනට මේපත් වෙනවා මේ සම්‍යක් ඥානය අවබෝධ කරගෙන. නේද? ඊළඟට බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරනවා කාමයේ කියලා කියන්නේ ගිනි හුලක් වගේ කියලා. ගිනි හුලක් කියලා කියන්නේ හුලුවත්තක්. අපි කියන්නේ අපේ භාෂාවෙන් කියනවනම් හුලුවත්තක්. එයි හුලුවත්තුව අරගෙන ගියා ඉන්නවනම් දන්නේ නැති හුලුවත්ත ගෙනියන්න ඕනේ කොහොමද? ගෙනියන්න ඕනේ ක්‍රමයකුත් තියෙනවනේ. ඔව්. හුලුවත්ත නිවෙනවට වනන්න ඕනේ. නේද? අල්ලගෙන යන්න ඕනේ කොයි පැත්තටද? හුලුවත්ත අල්ලගන්න ඕනේ කොහාටද? අපි දකුණු අතින්ද අල්ලන්නේ වම අතින්ද අල්ලන්නේ කොයි පැත්තටද අල්ලන්නේ? ඈ උඩට ගල්ලානේ අල්ලන්නේ හුලුවත්ත උස්සලානේ. එතකොට උස්සලා අල්ලනකොට කොහොමද අල්ලගන්න ඕනේ? ඔතන දැන් හිතන්න දැන් අපි මේ හඳුන් කූරු පත්තු කරගෙන බෝධීන් වහන්සේ වටා පැදකුණු කරනවා. දැන් උඩ පහසු කොහොමද පැදකුණු කරනකොට අපි පැදකුණු කරන දිශාවක් තියෙනවා. හඳුන් කූරු ටික අල්ලගෙන යන්න ඕනේ කොහොමද? උලඟ තමන් පැත්තට නොඑන්න. ඇයි? තමන් පැත්තට ආව ගමන් තමන්ට යන්න වෙන හුලුවත් අල්ලගන්න කොහොමද? මේ හඳුන් කූරු තියෙන්නේ දුම විතරයි. හුලුවත් තියෙනවා ගින්දර. එහෙනම් තමන් පැත්තට හුලං හමන විදිහට හුලුවත් අල්ලගෙන ගියොත් මොකද වෙන්නේ? තමන් පිච්චෙනවා. එහෙමනම් මේ වගේ කියනවා මොකද්ද? කාමයක්. ඒකත් තමන්ව පුච්චලා දාන එක. ඒක කාමයි කියලා කියන්නේ මේ විදිහට මේ හුලුවත්තක් වගේ කියලා කියනවා මේ කාමයට. ඒතකොට කාමයේ ගැන උදාහරණ තුනක් වුණා නේද? පළවෙනි එක ඔව් ඇටක බැල්ලක් මස් නැති. දෙවෙනි එක ඔව් විජිලිහුණියේ දත්තු මස් වැදැල්ලක් වගේ කියන. ඊළඟට හුලුවත්තක් වගේ කියනවා. ඒ මොකද ඒක තමන්ව පිච්චිලා යන්න පුළුවන් නිසා හුලුවත්තක් වගේ කියලා කියනවා. ඊළඟට මේ කාමයේ කියලා කියන්නේ මේ අඟුරු වලක්. කාමයේ කියලා කියන එක අඟුරු වලක් හා සමානයි. අඟුරු වලක් කියලා කියන්නේ මේ පිච්චුන අඟුරු කියලා ගින්දර
ඉතින් අපි මේ ගිනි අඟුරු කියලා කියන්නේ නේද? ඒ වලක් හා සමානයි කියලා කියනවා. මොකද මේ ඒකට වැටුනොත් එහෙම මොකද වෙන්නේ? පිච්චිලා යනවා. නේද? ඉතින් කවුරු හරි ඇදලා ගෙනල්ලා ඒකට දැම්මොත් එහෙම අපි ඒකේ පිච්චිලා යනවා. අඟුරු ගිනි අඟුරු වලක් කියන්නේ අපි කියන්නේ නේද? ගිනි අඟුරු වලකට වැටුනොත් එහෙම අපිව පිච්චිලා යනවා. එතකොට කාමයේ කියන එකත් කොයි විදිහ එකක් කියනවද? ගිනි අඟුරු වලක් හැටියට බුදුරජාණන් වහන්සේ උපමා කරනවා. ඉතින් මේ ඊළඟට බුදුහාඳුරන් වහන්සේ දේශනා කරනවා මේ කාමයේ කියලා කියන එක නොඑක් විදිහේ වටිනා වස්තු වලින් පිරුණු මේ වාජනයක් වාගේ. ඒක රකින්නටත් ගොඩාක් මේ සොරුන් හරි ගනීද නැත්නම් මේක වෙන කවුරු හරි අරගෙන යයිද මේ ආදී වශයෙන් එයා බීතියෙන් බයෙන් වාසය කරන එකක් කියලා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ උපමා කරනවා කාමයේ කියලා කියන්නේ හීනයක් වගේ කියලා. කාමයේ කියන්නේ සිහිනයක් හා සමානයි කියලා මේ දේශනා කරනවා. ඊළඟට මේ කාමයේ කියලා කියන්නේ බොහොම රස ඵල තියෙන ගහක් වගේ කියලා කියනවා. කාමයේ කියලා කියන්නේ රස ඵල තියෙන ගහක් කියලා. ඉතින් මේ ගහ මේ ළඟට එනවා මිනිස්සෙක් ගහට නගින්න පුළුවන් කෙනෙක්. එයා ගහේ උඩ තියෙනවා දකින්නවා ඉදුණු ඵල. ඊට පස්සේ මම මොකද කරන්නේ? ගහ උඩට නැගලා ඒ ඉදුණු ගෙඩි කනවා. ඉතින් ඊට පස්සේ මෙතෙන්ට එනවා මේ තව පුච්චලෙක් යාට ගහට නගින්න බෑ. බිමත් ගෙඩි වැටිලා නැහැ. යා මොකද කරන්නේ? අර ගහේ ඉන්නකොටම කපලා දානවා ගහ. ගෙඩි ගන්න. ඒ දෙන්න ඵල තියෙන ගෙඩි ගන්න. ඒ නැගලා ඉන්න පුච්චලයාට මොකද වෙන්නේ? ගෙඩි වලට ආසාවෙන් නැගලා ඉන්නවා. ඒ නිසා එයා අරයා කපන නිසා මරණයටපත් වෙනවා. කාමයේ කියන එකත් මෙන්න මේ විදිහේ මේ එකක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ විදිහට මේ මරණයට හෝ මරණ දුකකටපත් කරන මේ ධර්මතාවයක් කියලා දේශනා කරනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ ආදීනවයන් දේශනා කරනවා. නිසා මේවයි ආදීනයන් මේ ලෝකාමිසයෙන් අයින් වෙලා ඒ තැනැත්තා මොකද කරන්නේ? තමන්ගේ සිත පිරිසුදු කරගෙන මේ පූර්වේ නිවාසානුස්මෘතිය සිහිය ඇති කර ගන්නටයි කියලා කියනවා. එහෙම ඇති කරගෙන ඒ පූර්වේ නිවාසානුස්මෘති ඇති කරගත්තු පුජ්‍යලයා අතීතේහි තමන් ජීවත් වුණ ස්වභාවයන් දැකලා ඒකෙන් අත මිදෙන්න සූදානම් වෙනවා. මොකද පුබ්බේ නිවාසානුස්මෘති ඥානය කියලා කියන්නේ පෙර විසු හඳ පිළිවෙල දන්නා නුවණ. නේද? පෙර අපි මේ විදිහට ජීවත් වුණා මේ විදිහේ තැනක ඉපදුනේ කියලා මේ ආදී වශයෙන් දකින්න පුළුවන්. එහෙම දකිනකොට දැන් අපි වැඩිපුරම ඉඳලා තියෙන්නේ කොහෙද? සතර අපායනේ. නේද? එහෙනම් අපි ඉන්නවා වැඩිපුරම දකින්නේ කොහෙද? සතර අපායේ. මේ ධර්මතා නිසා අපි ඒ තරම් දුකකටපත් වුණා කියලා යා දකිනවා. ඒ නිසා මේ පුබ්බේ නිවාසානුස්මෘතිය ඇති වෙනකොට ඒ නොඑක් විදිහේ ජාතීන් සිහිපත් කරනකොට එහි තියෙන දුක දකිනවා. ඉතින් එහෙමනම් මොකද කරන්නේ? ඒකෙන් මේ හේතුව හොයලා මෙයා එතනින් අයින් වෙනවා. ඊට පස්සේ මෙයා උපදනවා චතුප්පාදය, චුති පතිදන්න මැරෙන සහ උපදින තැන් දකින නුවණ චතුප්පාදනානේ නැත්තම් දිබ්බ චක්කු.
දීපචක් ඥානෙ උපදවනවා. එහෙම දැනගෙන මෙයා මේ මොකද කරගන්නේ? ආශ්‍රයයන් ඡේ කිරීම ඇති කරගන්නවා. අන්නේම ආශ්‍රයයන් ඡේ කිරීම ඇති කරගත්තු පුජ්‍යලයා සියල්ලම අතහැරපු පුජ්‍යලයක් බවට පත් වෙනවා. නේද? පොතලියට මේ ආර්ය විනේහි සියල්ල අතහරින පුජ්‍යලයක් බවට පත් වෙන්නේ කොහොමද කියන එක මේ බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ වෙලාවේදී පොතලිය බොහොම පැහැදෙනවා. බොහොම පැහැදිලා මම මේ ආර්ය විනේහි මේ තියෙන මේ ස්වභාවය දැනගෙන මම මෙතනින් අත මිදෙනවා කියලා බුදුහාමුදුරන් වහන්සේට බොහෝසීන් ප්‍රසාදය ප්‍රකාශ කරනවා. ඉතින් මෙහෙම ප්‍රකාශ කරලා මෙයා මේ ත්‍රිවිධ රත්නය සරණ ගිය කෙනෙක් හැටියට උපාසකයෙක් හැටියට දරණසේක්වා කියලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. මේ තමයි මොකද්ද? පෝතලි සූත්‍රය. නේද? එතකොට අපි මේ ලෝකේ ඉන්නකොට විවහාරික වශයෙන් අතහැරපු පුජ්‍යලයක් බවට පත් වෙන්න නම් මොකද කරන්න ඕනේ? කරුණු 8කින් යුක්ත පුජ්‍යලයක් වෙන්න ඕනේ. නේද? වාරි. සමුච්ඡේද වශයෙන් අතහරින්න නම් කාමයේ තියෙන ස්වභාවය දැකගෙනගෙන කාමය අතහරින්න ඕනේ. කාමය අතහැරලා එයා මේ පුබ්බේ නිවාසන බුද්ධි දිබ්බ චක්කු ආදී ඥානයන් උපදවගෙන ආශ්‍රක්‍ය ඥානයෙන් සියල්ල ප්‍රහීන කරන්න ඕනේ. මේක තමයි සරලව කෙටියෙන්ම කිව්වොත් මේ පෝතලිය කියන මේ ගෘහපතිතුමාට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රය පෝතලි සූත්‍රය. ඉතින් මම හිතන්නේ අහලා තියෙනවා, මතක් වෙන්න ඇති හොඳටම. ඉතින් අපි අතහැරලා ජීවත් වෙන්න නම් මේ ලෝකේ එහෙම නැත්නම් එහෙම නොවුනොත් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මොකද්ද? දුගතිය. නේද? අර කරුණු 8 අතහැරලා හිටියේ නැත්නම් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ දුගතිය කැමති වෙන්න ඕනේ. එහෙනම් දුගතියෙන් අත මිදෙන්න නම් අපි මොකද කරන්න ඕනේ? ඒ කරුණු ටික අපි හරියට පුරුදු පුහුණු කරගන්න ඕනේ. මොකද්ද කරුණු ටික? ප්‍රාණඝාතයෙන් අයින් වෙන්න ඕනේ. අදත්තා දාණයෙන් අයින් වෙන්න ඕනේ. මුසාවාදයෙන් අයින් වෙන්න ඕනේ. මොකද? පිසුනා වාචයෙන් අයින් වෙන්න ඕනේ. දැඩි ලෝභයෙන් අයින් වෙන්න ඕනේ. නින්දාවෙන් අයින් වෙන්න ඕනේ. ක්‍රෝධයෙන් අයින් වෙන්න ඕනේ. මාන්නෙන් අයින් වෙන්න ඕනේ. මේ කරුණු 8න් යුක්ත වුණොත් අපට පුළුවන් වෙනවා මේ ලෝකේ අතහැරලා ජීවත් වෙන පුජ්‍යලයක් බවට පත් වෙන්න. එහෙම නොවුනොත් ඒවයි යුක්ත වුණොත් අපට යන්න වෙන්නේ කොහාටද? දුගතියට. නේද? යුක්ත වුණ පුජ්‍යලයා දුගතියට ගමන් කරනවා. ඒ නිසා මේ ලෝකීක වශයෙන් අපි විවහාරික වශයෙන් අතහැරලා දින්න කෙනෙක්, සුගතිය කැමති වෙන්න ඕන කෙනෙක් අර කරුණු ටික සම්පූර්ණ කරගත යුතු පුජ්‍යලයක් බවට පත් වෙන්න ඕනේ. ඉතින් මේ අතහැරීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ පොතලියට දේශනා කරපු මේ සූත්‍රය අපට ඒ අතරතුර මේ සූත්‍රයේ පිළිබඳව මොනවා හරි කරුණු සාකච්ඡා කරන්න තියෙනවා නම් අවස්ථාව නේද? ගොඩක් ස්වභාවයෙන්ම අපි ජීවත් වෙනකොට අපි කරන්න ඕනේ ක්‍රියා සමුදායක් තමයි මේකේ විස්තර කරන්නේ. නේද? ඔව්. ස්වාමීන් වහන්සේ එතන මේ පස්පව් ඔක්කොම අයිති කියන්නෙත් නැහැ. අනිත් එක මිත්‍යා දෘෂ්ටිය ගැන සඳහන් කරන්නෙත් නැහැ. දැන් මිත්‍යා දෘෂ්ටිය, නියති මිත්‍යා දෘෂ්ටිය වගේ දේවල් නම් අනිවාර්යෙන් අපායට යනවා. ඊ ගැන සඳහන් කරන්නේ නැත්තේ ඇයි? මිත්‍යා දෘෂ්ටිය දැන් මේකේ මූලික කරගන්නේ පොතලීනේ. එහෙමයි. නේද? පොතලී
පොතලියේ වෙලාවේ කියන්නේ මම අතහැරලා ඉන්න පුච්චලෙක්. මම අතහැරියේ මගේ ධනය අනික් අයට දීලා. ඉතින් බුදුහාඳුරන් වහන්සේ දේශනා කරන්නේ ඒක නෙමේ ආර්ය විනයෙහි අතහැරීම. එයා ප්‍රකාශ කරන්නේ මම මගේ ධනය දරුවන්ට දුන්නා. ඒ කර්මාන්තය පිළිබඳව මම හොයන්නේ උපදෙස් දෙන්නේ මොත් කරන්නේ ඉතින් මම අතහැරලා ඉන්න කෙනෙක් මං ගෘහපති කෙනෙක් නෙවෙයි කියලා කියනවා. බුදුහාඳුරන් වහන්සේ දේශනා කරන්නේ අතහරින පුජ්‍යලයා කොයි විදිහෙන් යුක්ත වෙනවද කියලා. නේද? එතකොට ඇත්තටම පොතලිය අතහරිනවා කියලා කියන තැනට එනකොටම මිත්‍යා දෘෂ්ටිය අතහැරපු කෙනෙක් නේද? අතහරිනවා කියන සංකල්පේ එනකොටම නේද? අතහරින දේ ගැන දන්න පුජ්‍යලයක් පුජ්‍යලයක් වෙනකොටම එයා මේ දෘෂ්ටිගත අර දරුණු විදිහ අපි කියන දෘෂ්ටීන්ගෙන් යුක්ත කෙනෙක් නෙවෙයි. පිනේ පවි විපාක නැහැ කියන තැනට ආපු පුජ්‍යලේ නෙවෙයි. එයා එතනින් අයින් වෙලා තියෙන්නේ. මොකද අතහැරීම ගැන දන්නවා. ඒ නිසා දෘෂ්ටිගත පුජ්‍යලේ කැටියට පොතලිය පෙනෙන්නේ නැහැ. දෘෂ්ටීන් අයින් වුණ පුජ්‍යලේ කැටියට පේන්නේ. ඒ නිසා මේ පොතලියට විස්තර කරන්නේ කොහොමද අතහරින්නේ කියන ටික. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඇත්තටම පොතලිය දෘෂ්ටිගත පුජ්‍යලේ කැටිය පෙනෙන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත පුජ්‍යලේ. මොකද මිත්‍යා දෘෂ්ටිය කියලා කියනකොට නියත මිත්‍යා දෘෂ්ටියක් තියෙනවනේ. නේද? කර්මේ විපාක නැහැ. නේද? කරන දෙහි විපාක නැහැ කියලා මේ පිළිගන්න ඒ විදිහට තියෙන නියත මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත පුජ්‍යලේ නෙවෙයි. නේද? ඒ කියන්නේ එහෙම නැත්නම් එයා මේ අතහැරීම හොඳයි කියලා හිතන්නේ නැහැ. නේද? මේ පොතලිය අතහැරීම හොඳයි කියලා හිතනවා. එහෙම අතහැරලා ජීවත් වෙනවා. ඉතින් මේ බුදුහාඳුරන් වහන්සේ පෙන්නලා දෙන්නේ ආර්ය ධර්මයේ ආර්ය විනයෙහි අතහරින්නේ කොයි විදිහටද කියන එක. මොකද මෙයාට මේ බුදුහාඳුරන් වහන්සේ මේ හැමතැනකදීම දේශනා කරනවානේ මේක සංයෝජනයක්, මේක නීවරණයක්. ඉතින් මේක කරපු පුජ්‍යලයා දුගතියේ උප්පත්තිය ලබනවා. දුගතියට ගමන් කරනවා. නිසා දුකටපත් වෙනවා කියලා දේශනා කරනවා. එහෙනම් අතාරින්න ඕන ඇටි එතෙන්දී දේශනා කරන්නට යෙදෙන්නේ. ඔව්. තවත් තියෙනවද කතා කරන්න දේවල්? එහෙම විශේෂයක් නැද්ද? එහෙමනම් අපි භාවනා කරමුද ටික වෙලාවක්? අනිතනේ අපේ බණ පටන් ගන්න 3:00 තව පැයක් තියෙනවා අපිට නේද? ඊළම්පස ගන්න කාලයකුයි සක්මන් කළා භාවනාවට එන කාලයකුයිත් අපිට යොදා ගන්න පුළුවන්. ඊළඟ ධර්ම දේශනේ මම හිතන්නේ පැය භාගයක් විතර වගේ තවත් ටිකක් පරක් වෙයි කියලා හාඳුරු මට මැසේජ් එකක් එවලා තිබුණා. ඉතින් අපිට එතකන් කාලය තියෙනවා. එහෙම නැත්නම් වෙන සූත්‍රයට අදාළ නොවුනත් අපිට ධර්ම සාකච්ඡාවක් කරන්න පුළුවන්. සූත්‍රයට අදාළ නොවුන කරුණු හරි කමක් නැහැ. සාකච්ඡා කරන්න සුදුසු වෙන දේවල් ඉදිරිපත් කරන්න. ප්‍රශ්නම නෙවෙයි. ප්‍රශ්න මහනවා නම් ඒ බොහොම හොඳයි. නේද? එහෙම නැත්නම් සාකච්ඡාවට ගන්න පුළුවන් කරුණු අපිට කතා කරනවා නම් අපි ටික වෙලාවක් ධර්ම සාකච්ඡාවට යොමු කරගමු.
ඊළඟට ගිලම්පසත් අරගෙන භාවනා කරලා අපි ඊළඟ ධර්ම දේශනාවට ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙමු. නිසා අපිට කතා කරන්න කාලය තියෙනවා. කාලීන ධර්ම සාකච්ඡානේ. එතකොට මේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ 4 වෙනි සූත්‍රය මේ සූත්‍ර ටික හඳුන්වන්නේ ගහපති වර්ගය කියලා. ඒ කියන්නේ ගෘහස්ත පුජ්‍යලයින් අරමුණු කරගෙනම දේශනා කරන සූත්‍ර ටිකක්. ගහපති වර්ගය කියලා හඳුන්වනවා. ඔව්. මොකද තියෙනවද කතා කරන්න අපට? මොකද? සමාධි උපේක්ෂායි දෙක. හරි වැඩේ. දැන් මං දැන් අහන ප්‍රශ්නේ සත්ත බොජ්ජංගයන්නේ සමාධියත් උපේක්ඛාවත්. දැන් සත්ත බොජ්ජංග මොනවද? සති, ධම්මවිචය, විරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. නේද? මම ගිය බදාදා වෙනකොට පස්සද්ධියට එනකන් කිව්වා. නේද? දැන් අනිත් බදාදා කියන්න තියෙන්නේ සමාධියයි උපේක්ඛාවයි. අනිත් බදාදා අගන්ට වෙනවා නේද? බණහඬ වෙනවා. එතකොට ඊළඟ බදාදාට සමාධිය විස්තර කරනවා. සමාධිය කියලා කියනකොට සමාධිය සරලව දැන් ප්‍රශ්නයන්නේ නේද? ඉතින් සරලව කිව්වොත් එහෙම සමාධිය කියන්නේ මොකද්ද? හිත සංසුන් කරන එක. හිත සමාධිය කියන්නේ පවට යන්න ඔව් මහත්තයා පවට යන්න නොදී ඒ සතියනේ අකුසලයට යන්න නොදී කුසලයේ තුල රඳවා ගන්නවා කියලා විස්තර කරන්නේ සතියට. සමාධිය කියලා කියන්නේ එක අරමුණේ තියාගන්න එක. කුසල් සිතේ ඒකාග්‍රතාව හම්බ. කුසල් සිතේ ඒකාග්‍රතාවය. ඒක සමාධිය කියලා කියන්නේ ඒ කියන්නේ ඒක තමයි මම කියන්නේ හදුවේ ඒ කාර්මුණක තියා ගැනීම. හැබැයි අකුසලේ නෙමේ කුසලයේ. කුසල් සිතක එක අරමුණක තියාගන්න එක. ඉතින් ඒක තමයි සමාධිය. එහෙම නැත්තම් කියනවා නම් නීවරණයන් යටපත් තුන සිතක්. නේද? නීවරණයන් යටපත් තුන සිතක්. බුදුහාඳුරන් වහන්සේ දේශනා කරනවානේ සමාධීන්ගෙන් අග්‍ර සමාධිය තියෙනවා කියලා. නේද? රතන සූත්‍රයේදී දේශනා කරන්නේ. නේද? යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නහි සුචින් සමාධි මානං තරිකඤ්ඤ මාහු සමාධිනාතේන සමෝන විජ්ජති තන පණිතා. මොකද්ද මේ සමාධිය කියලා කියන්නේ? නේද? මේ සමාධිය කියලා කියන්නේ මොකද්ද? අපි ධම්මේ රතනම් පණිතා. මේ ධර්මයේ ගුණයක් නේ කියන්න හදන්නේ. මොහොත විස්තර කරන්නේ යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නහි සුචින් සමාධි මානං තරිකඤ්ඤ මාහු. උතුම්ම සමාධියක් තියෙනවලු ආනන්තරික සමාධිය කියලා. ආනන්තරික සමාධිය කියලා කියන්නේ මොකටද? අතරක් නැතුව ලැබෙන සමාධියට. ඒ කියන්නේ ඵලඥානෙට. මාර්ගයෙන් අනතුරුව ලැබෙන්නේ ඵල ඥානෙ.
නේද? ඒ නිසා හොඳම සමාධිය හැටියට හඳුන්වන්නේ ප්‍රඥා. ඒ කියන්නේ සෝවාන් ප්‍රඥාන, සකුදාගාමි ප්‍රඥාන, අනාගාමි ප්‍රඥාන, අරිහත් ප්‍රඥානයි. එතකොට එහෙමනම් සමාධියේ පරාසය කොතෙන්ට යනකන්ද? නිවනට යනකම්. කොතන ඉඳලාද? නීවරණයන් යටපත් වුණු කාමාවචර සිතේ ඉඳලා. නේද? නීවරණයන් යටපත් වුණ කාමාවචර සිතක්. එතකොට නීවරණයන් යටපත් වුණ කාමාවචර සිතක් කියලා කියන්නේ අපි මල් පූජා කරනකොට, දන් දෙනකොට, සාමාන්‍යයෙන් පින්කමක් කරනකොට අපේ සිත නීවරණයන්ගෙන් යටපත් වෙලා. එතකොට නීවරණයන්ගෙන් යටපත් වුණ තැන ඉඳලා කොතෙන්ට යනකන්ද? ඵලයට යනකම්. එතකොට සමාධිය කියන එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. උපචාර අර්පණා කියලා. උපචාර කියලා කියන්නේ උපචාර චරණය කරනවා කියන්නේ හැසිරෙනවනේ. උපචාර කියලා කියන්නේ ළඟ හැසිරෙනවා කියන එක. නේද? දැන් උපචාර කියලා කියනකොට ගෙයි උපචාරය කියලා කියන්නේ මිදුල. නේද? ගෙයි උපචාරය කියන්නේ මිදුල. එතකොට ඒ ප්‍රමාණය මිදුල කොහොමද සාමාන්‍යයෙන් ගෙයි උපචාරය කියන්නේ? ශක්තිමත් අම්මා කෙනෙක් වතුර කොරහක් එලිපත්ති ඉඳලා විසි කරනකොට වැටෙන දුර තියෙනවනේ. අන්නේ තරම් දුර තමයි සාමාන්‍යයෙන් උපචාරය කියන්නේ. නේද? උපචාරයට අයිති වෙන්නේ. ඉතින් ඒ විදිහට මේ සමාධි නැත්නම් ධ්‍යාන සිතක් ළඟින් තියෙන සිත් වලට හඳුන්වනවා උපචාර සිත. කියන්නේ සිත සමාධියක් වඩාගෙන යනකොට උපචාර මේ අර්පණා සමාධියට, ඒ කියන්නේ ධ්‍යාන සිතකට කිට්ටු වෙනකොට ඇති වෙන සිතේ ස්වභාවය තමයි උපචාර සමාධිය කියලා කියන්නේ. අර්පණා කියලා කියන්නේ ධ්‍යාන. නේද? සාමාන්‍යයෙන් අභිධර්ම පිටකයේ හැටියට ධ්‍යාන 5යි තියෙන්නේ. හැබැයි සමාපatti 8ක් තියෙනවා. නේද? ඔව්. ධ්‍යාන 5යි. ඒ කියලා කියන්නේ ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, පංචම ධ්‍යාන කියලා තියෙනවා. ඊළඟට සමාපatti 8යි. සමාපatti 8යි ධ්‍යාන 5යි. සමාපatti 8 මොනවද? එන ප්‍රථම ධ්‍යානයේ, ဒုတိ ය ධ්‍යානයේ, තෘතිය ධ්‍යානයේ, චතුර්ථ ධ්‍යානයේ, ආකාසඤ්ඤායතනයේ, විඥානංචායතනයේ, ආකින්චඤ්ඤායතනයේ, නේව සංඥා නාසඤ්ඤායතන. රූපාවචර ධ්‍යාන 4යි, අරූපාවචර ධ්‍යාන 4යි. ඒකට කියනවා මොකද්ද? අෂ්ට සමාපත්තිය කියලා. අෂ්ට සමාපත්තිය කියලා එක හඳුන්වනවා. එතකොට ඒක තමයි සරලව මේ සමාධියට උත්තරේ නේද? විස්තර වශයෙන් දැනගන්නට ලබන බදාදා බලන්න. නේද? පිළිදර්මන තියෙන කාරණාවට ඵල සමාපත්තිය නැගිටිය කියලා ඔය අෂ්ටඵල සමාපත්තිය එතන අදහස් කරන්නේ. ගොඩක් වෙලාවට ඔව් ඊටත් වඩා බුදුහාමුදුරන් වහන්සේ මේ නිවනට සමවැදලා ඉන්නවනේ. නේද? ඒ සඵල සමවත් වලට නිවනත් එක්කම සමවදිනවා. ඉතින් නිරෝධ සමාපත්තියට සමවැදිලා ඉන්නවා නම් දින 7ක් ඉන්න පුළුවන්. පරිම කාලය ඊට අඩු කාලයක් සමාපත්තින් සුවේ ගත කරනවා. නෑ නෑ රහතන් වහන්සේ නමකටත් පුළුවන්. හැබැයි
රහතන් වහන්සේ චතුත් අධ්‍යානෙ උපදවාගෙන තියෙන්න ඕනේ. එහෙම නැතිව ධ්‍යාන උපදවාගත්තු නැති රහතන් වහන්සේ නමකට නිරෝධ සමාපත්තියේ දින 7ක් වැඩින්ට බෑ. මේ අෂ්ට සමාපatti උපදවාගත්තු අනාගාමී උතුමන්ට දින 7ක් වැඩින්ට පුළුවන්. තමා සමාධියේ සුඛ විහරණය. ditta dhamma sukha විහරණය මේ ආත්මික ලබන්න පුළුවන් සැප විහරණය. ඒක කෙටියෙන්ම ඒ සමාධිය නේද? එතකොට අපි කතා කරලා තියෙනවා මේ වෙනකොට අපි කතා කරන්නේ ඇත්තටම බදාදට මේ සබ්බාසෝ සූත්‍රයේ තියෙනවා ආශ්‍රව ධර්මයන් ප්‍රහීන කරන කරුණු 7ක්. 7 වෙනි කරුණ තමයි මේ භාවනා කියලා කියන්නේ. ඉතින්දි භාවනා කියලා විස්තර කරන්නේ බොජ්ජංග ධර්ම වඩන එකට. බොජ්ජංග ධර්ම වඩන එකට ඒ ටික තමයි මේ දවස්වල කියන්නේ. නේද? කෙටිම පිළිතුරක් ඒක සමාධිය ගැන. ඊළඟට උපේක්ඛාව. මේ උපේක්ඛාව කියන එකත් ආකාර ගොඩාක් තියෙනවා. අකුසලයේත් අපි උපේක්ඛා වෙනවා. නේද? අකුසලයකදීත් අපි උපේක්ෂා භාවයටපත් වෙනවා. කුසලයේදීත් උපේක්ෂා භාවයට වෙනවා. කාමාවචර කුසලයන්හිදීත් උපේක්ෂා භාවයේ තියෙනවා. ඊළඟට උපේක්ඛාව තියෙනවා මේ ධානවලට ගියාම චතුත් අධ්‍යානයේදී චතුත් අධ්‍යානය හඳුන්වන්නේ කොහොමද? ප්‍රථම අධ්‍යානය හඳුන්වන්නේ විතක්ක, විචාර, පීති, සුඛ ඒකාග්‍රතාවයෙන් යුක්ත ප්‍රථම අධ්‍යානය. ဒုတိ ය අධ්‍යානය කියනකොට විචාර, පීති, සුඛ ඒකාග්‍රතාවයෙන් යුක්ත ဒုတိ ය අධ්‍යානය. තෘතිය අධ්‍යානය කියනකොට නේද? ප්‍රීති, සුඛ ඒකාග්‍රතාවයෙන් යුක්ත එක තෘතිය අධ්‍යානය. චතුත් අධ්‍යානයට එනකොට සුඛ ඒකාග්‍රතාවයෙන් යුක්ත එක චතුත් අධ්‍යානය. පංචම අධ්‍යානය කියලා කියන්නේ උපේක්ඛා ඒකාග්‍රතාවය. එතකොට එතෙන් එනකොටත් තියෙන උපේක්ෂාව. නේද? එතකොට ධ්‍යාන සිත් වලට එනකොටත් උපේක්ඛාව තියෙනවා. ඊළඟට අරූපාවචර ධ්‍යාන සිත් වලට යනකොට උපේක්ඛාව තියෙනවා. නේද? උපේක්ඛාව තියෙනවා. ඊළඟට විදර්ශනා ඥානයන්ගේ උපේක්ඛාව තියෙනවා. ඒකට කියනවා සංඛාර උපේක්ඛාව කියලා. නේද? සංස්කාර ධර්මයන් කෙරෙහි උපේක්ෂා භාවයටපත් වෙන එක. එතකොට අපට වැදගත්ම තැන තමයි සංස්කාර භාවයන්ගේ උපේක්ඛාවය. නේද? ඒක මේ සංඛාර උපේක්ඛා ඥානය හැටියට හඳුන්වනවා. උපේක්ඛාව කියලා කියන්නේ මැදහත් වීම. දැන් අපි අකුසලයේ තියෙනවනේ මැදහත් වීමක් නේද? මධ්‍යස්ථ භාවය. ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව මධ්‍යස්ථ වෙනවා කියනවා. නේද? අපි ඇලුනෙත් නැහැ ගැටුනෙත් නැහැ. මොකද උනේ? මධ්‍යස්ථ වුණා. මධ්‍යස්ථ වීම බුදුහාඳුරන් වහන්සේ දේශනා කරනවා. එතෙන්දී මධ්‍යස්ථ භාවයේ කියන එක අරමුණ නොදැනගෙන මධ්‍යස්ථ වුණොත් එතෙන්දී අකුසලයක් වැඩෙනවා. අවිජ්ජාව වැඩෙනවා, අවිද්‍යාව වැඩෙනවා. අවිද්‍යාව එතකොට මේ අවිද්‍යාව වැඩෙන තැනක් තමයි එතන. ඒ උපේක්ෂාව. නේද? ඇලුනොත් රාගානුසයක් වැඩෙනවා. නේද? ගැටුනොත් පටිඝානුසයක් වැඩෙනවා. අපි අරමුණ අඳුනාගන්නේ නැතුව එහෙම මේ උපේක්ෂා වුණොත්
අවිජ්ජානුසයක් ගොඩ නැගෙනවා. නේද? නිසා ඒ අකුසලයේ උපේක්ඛාව සුදුසු එකක් නෙවෙයි. නේද? ඒක මේ අකුසල ධර්මයන් ගොඩනැගෙන තැනක්. තවත් තියෙනවද? ආකාර තුනකින් ඒ ආකාර තුන පැහැදිලි කරනවා. සත්‍ය ඥාන, සුත්ත ඥාන, පුතඥාන. අහලා තියෙනවා. බුදුහාඳුරන් වහන්සේ ඔක ධම්මචක්කපවත්තන සූත්‍රය. මම හිතන්නේ ඇහෙන්න නැති ඇති කට්ටියට නේද? ප්‍රශ්න අහන්නේ මොකද මේ ඉන්න කට්ටිය දන්නේ නැහැ මොකක්ද අහුවේ කියලා නේද? ප්‍රශ්න අහන්නේ මේ චතුරාර්ය සත්‍යයේ ආකාර තුන. ඒ කියන්නේ 12 ආකාරයේ මොකක්ද කියලා. ඔක ධම්සක් පැවතුම් සූත්‍රයේදී බොහොම ලස්සනට විස්තර කරන්නේ. ඒවන්ති පරිවට්ටන් ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං උදපාදි කියලානේ දේශනා කරන්නේ. බුදුහාඳුරන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය දැක්කා ඒවන් ත්‍රිපරිවට්ටං වට තුනකින් යුක්තව ආකාර 12කට. ඒ කියන්නේ එක සත්‍යයක් වට තුනයි. එතකොට සත්‍ය හතරට එනකොට 12යි. නේද? එතකොට චතුරාර්ය සත්‍ය කිව්වේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. අපට ලේසියෙන්ම කියන්න පුළුවන් විදිය. ඔව්. එතකොට දුක මොකද කරන්න ඕනේ? ඈ? දුක ප්‍රහීන කරන්න බෑ. ඔව්. දුක අවබෝධ කරගන්න ඕනේ. දුක අවබෝධ කළා කියලා දකින්න ඕනේ. දුක සත්‍යයක් වශයෙන් දකින්න ඕනේ. දුක අවබෝධ කරගන්න ඕනේ. දුක අවබෝධ කළා කියලා දකින්න ඕනේ. නේද? දුක සමුදය මොකද කරන්න ඕනේ? දුක සමුදය කියලා කියන්නේ මොකද්ද? තෘෂ්ණාව. දුක සමුදය කියලා කියන්නේ මොකද්ද? තෘෂ්ණාව. තෘෂ්ණාව මොකද කරන්න ඕනේ? ප්‍රහීන කරන්න ඕනේ. එතකොට දුකට හේතුව තෘෂ්ණාවයි කියලා සත්‍යයක් වශයෙන් දකින්න ඕනේ. ඊළඟට මේ දුකට හේතුව තෘෂ්ණාව ප්‍රහීන කරන්න ඕන. ප්‍රහීන කරනවා කියලා දකින්න ඕනේ. ඊළඟට දුකට හේතුව චතුරාර්ය සත්‍ය ප්‍රහීන මේ තෘෂ්ණාව ප්‍රහීන කළා කියලා දකින්න ඕනේ. එතකොට ඒකේ ආකාර තුනයි. ඊළඟ එක දුක්ඛ නිරෝධ සත්‍ය. නිරෝධ සත්‍යයට මොකද කරන්න ඕනේ? සාක්ෂාත් කරන්න ඕනේ. එහෙනම් දුකෙන් මිදීම නිවනයි කියලා සත්‍යයක් වශයෙන් දකින්න ඕනේ. දුකෙන් මිදීම නිවනයි කියලා සත්‍යයක් වශයෙන් දකින්න ඕනේ. ඊළඟට මේ දුකෙන් මිදීම මොකද කර ගන්න ඕනේ? අවබෝධ කරගන්න ඕනේ. අවබෝධ කළා කියලා දකින්න ඕනේ. සාත්සාත් කරන්න ඕනේ. සාත්සාත් කළා අවසන් කියලා දකින්න ඕනේ. එතකොට දුක්ඛ නිරෝධයටත් ආකාර තුනයි. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව මොකද කරන්න ඕනේ? පිළිපදින්න ඕනේ. වඩන්න ඕනේ. නේද? පිළිපදින්න ඕනේ. එතකොට දුකෙන් මිදීමේ ප්‍රතිපදාව මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. දුකෙන් මිදීමේ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා සත්‍ය වශයෙන් දකින්න ඕනේ. ඊළඟට දුකින් මිදීමේ ප්‍රතිපදාව මොකද කරන්න ඕනේ? භාවිතබ්බා වඩන්න ඕනේ.
භාවිතා කරන්න ඕනේ. ඊළඟට මොකද වෙන්න ඕනේ? භාවිතා කළා අවසන් කියලා දකින්න ඕනේ. සත්‍ය, කෘත්‍ය, කෘත. ඒක තමයි චතුරාර්ය සත්‍යයේ ආකාර 12. හිතන්නේ තේරෙන්නේ නැති නේද? තේරුණේ නැද්ද? එතකොට චතුරාර්ය සත්‍ය කියන එක ආකාර 12කින් දකින්නේ අන්නේ විදිහට. ආකාර 12. එතකොට හොනති පරිවට්ටිය නේද? හේවන්ති පරිවට්ටන් දවදසාකාරං යථා භූතං ඥාන දස්සනං කියලා බුදුහාමුදුරන් වහන්සේ ධම්සක් ප්‍රයතුම් සූත්‍රයේදී දේශනා කළා. ඔව්. බොහොම කෙටියෙන් මතක් කරලා දුන්නේ. තේරුණාද? ඈ? තව කියන්න ඕනද? ඕනේ නැහැ තේරුණානේ නේද? සරලව මේකයි. ඒ කියලා කියන්නේ අපි දැන් හිතන්ට අපට ප්‍රශ්නයක් ඇති වෙනවා. ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා කියන්නේ දුකක්නේ. නේද? අපි ප්‍රශ්නෙන් මිදෙන්න මොකද කරන්නේ? අර කවුරු හරි බැන්න කියන්නකෝ. ප්‍රශ්නයක්නේ. මොකද කරන්න ඕනේ? වයින්ට ඕනේ. ඈ? නේද? සාමාන්‍ය සිරිත නම් බැන්නොත් වයින්නවා. බැන්නොත් ගහනවා. ඊට වඩා ලොකු එකකින් උත්තර දෙනවා. නේද? ඒකනේ සාමාන්‍ය ලෝකේ ඒකයි. නෑ නෑ මම නම් එහෙම නෑ. ඒක තමයි දැන් මම මේ කියන්න හදන්නේ. මම එහෙම නැත. ධම්මිකාම්ම එහෙම නැහැ කියලා අපි ඔක්කොම දන්නවා. නෑ අපි සාමාන්‍ය ලෝකේදී අපි කියන්නේ සාමාන්‍ය ලෝකේ දැන් ධම්මිකා අම්මා මේ චතුරාර්ය සත්‍ය ලෝකේ ගමන් කරනවා. නේද? එහෙම ගමන් කරන්නේ නැති අය මොකද කරන්නේ? දැන් දුකනේ. දුකෙන් මිදෙන්න මොකද කරන්නේ? උපාදානය කරගත්තාම මේක වෙන්නේ හැමද? ඒක තමයි. දැන් මම උපාදානය කරගන්නේ නෑ. එහෙම මොකොත් කවුරුවත් දෙන්නේ වයින් බාර ගන්නෑ. ඔව් දැන් උපාදානයි කියලා කියනකොට බාහිරේවත් විතරක් නෙමෙයි අභ්‍යන්තරිකත් උපාදාන තියෙනවා. නෑ ඒක මගේ කරගත්තොත් නෑ හැමදෙරුවනේ. ඔව් දැන් වණින එක මගේ කරගෙන මට බැන්නේ කියලා හිතාගත්තයින් පස්සේ තමයි ඔක්කොම. ඔක්කොම එන්නේ. මට මේ විදිහට හිටියාම ඉවරයි නේ. ඔව් සද්ද ඒක තමයි අම්මා. ඒක තමයි ත්‍රිපරිවට්ටය. ඒක ඒ කියලා කියන්නේ දැන් දුකක් ඇති වුණා දුකෙන් මිදෙන්න කරන්නේ අපි බණින එක. නේද? එතන චතුරාර්ය සත්‍ය අපි දකින්න ඕනේ. යම චතුරාර්ය සත්‍ය දැකලා තියෙනවා. මොකද දුකෙන් එතෙන්ද ඇති වෙන දුකක්. ඒසා දුකට අපි ඇති කරගන්නේ මොකද්ද? දැන් අම්මා කිව්වනේ මගේ කරගන්නේ නැහැ කියලා. අන්න හරි ක්‍රමේ. නැත්තම් මගේ කරගත්තොත් මොකද වෙන්නේ? තරහ ගන්නවා. තරහ ගත්තොත් මොකද වෙන්නේ? ඔය කිව්ව දේවල් වෙනවා එතකොට. කියන දේවල් වෙනවා. එතකොට දුකින් මිදීම හැටියට හඳුනාගත්තේ මොකද්ද? ඉතින් ඒක බාර ගන්න නැතුව ඉන්න එක. නෑ කියපු දේවල් කරන එක. එයා හිතාගත්තේ. නේද? සාමාන්‍ය ලෝකේ අම්මගේ ලෝකේ නෙමෙයි. සාමාන්‍ය ලෝකේ ඔව් එතකොට පලි ගන්නවා එක එකව කරනවනේ. ආන දුකින් මිදුණු තැන පලිගත්තු තැන කියලා හිතනවා. නේද? එතකොට අපි චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ. එහෙම කරනකොට. නේද? එතකොට චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ. ඉතින් දුකෙන් මිදෙන්න අපි මේ පලිගන්න නොයික උපක්‍රම කරනවා. ඒක තමයි මාර්ගය. අයියෝ කොච්චර දිග මාර්ගයක්ද? ඒකනේ අම්මා. ඒ මොකද චතුරාර්ය සත්‍ය දන්නේ නැතිකම. අවිද්‍යාව නිසා. අවිද්‍යාව. චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ කියලා කියන්නේ අවිද්‍යාව. නේද? චතුරාර්ය සත්‍ය දන්නවනම් එතෙන්ට යන්නේ නැහැ. නේද? ඒ වගේ අපට දුකක් ඇති වුණාම සමහර වෙලාවට අපි ජීවිතේ නැති කරගන්න අය ඉන්නේ. නේද? සමහර වෙලාවට උගත් කියලා හිතන අය ජීවිතේ නැති කරගන්නේ කොටක්. ප්‍රශ්නයක් ඇති වුණාම
නේද? ඒ මොකද චතුරාර්ය සත්‍ය දන්නේ නැතිකම. චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ කියලා කියන්නේ අවිද්‍යාව. නේද? ඒ නිසා ඒක සාමාන්‍ය ජීවිතේ දැන් ධම්මිකාම්ම සාමාන්‍ය ජීවිතේ ඒක පාවිච්චි කරනවා. ඇයි ඉතින් අතර බැනුම් අහන්න තරමට ඕව පාවිච්චි නොකර පුළුවන් ගේ? මම නම් හිතන්නේ ධම්මිකාම්මට කවුරු බයිනවා කියලා. ධම්මිකාම්ම ඔක්කොම එක ඉනා වෙලා බොහොම සතුටින් ඉන්න අම්මා කෙනෙක්. එහෙම උනත් බයිනවා නම් තමයි කවු ලෝකෙ හැටි ඒකනේ නේද? ඒක නේද? බුදුහාඳුරන් වහන්සේ දේශනා කරනෝනේ අර මේ උපාලි මේ කියන තැනැත්තෙකුට අතුල කියන තැනත පෝරාණමේතන් අතුල කියලා අතුල මේ චේතවනාරාමයට එනවා. චේතවනාරාමයට ආවෙන් පස්සේ මේ ඉස්ලාම හම්බෙනවා රේවත හාමුදුරුවෝ. රේවත හාමුදුරුවෝ කතා කරන්නේ නැති කෙනෙක්. ගොඩාක් අඩුවෙන් කතා කරන කෙනෙක්. සරියුත් හාමුදුරන්ගේ මල්ලි කෙනෙක්. බොහොම අරණ්‍ය වාසය කරන බොහොම කතාව අඩුම කෙනෙක්. ඉතින් මේ ඇතුළු පිරිස ආපුවාම වැඩි ගණන් ගන්න නැහැ. වචන දෙක තුනක් කතා කරනවා. කතා කරලා එතනින් යනවා. ඉතින් අතුල කියනවා මේ ආන්දර අපිව ගණන් ගත්තෙත් නැහැ කතා කළෙත් නැහැ කිය අර ආන්දරන්ට දොස් කියා යනවා. නේද? එහෙම යනකොට සරියුත් හාමුදුරුවෝ හම්බ වෙනවා. සරියුත් හාමුදුරන් වහන්සේට කියනවා අර ආන්දර අපිව ගණන් ගත්තෙත් නැහැ මුකුත් නැහැ කියලා ඒ ආන්දරන්ට දොස් කියනවා. ඊට සරියුත් හාමුදුරන් වහන්සේ ගැඹුරින් බණක් කියනවා. ඊට පස්සේ අතුල එතනින් නැගිටලා යනවා ඊ ආන්දර මොනවද කියේ තේරෙන්නේ නැති දේවල්ම කිව්වා. කියලා සරියුත් හාමුදුරන්ට බැන යනවා. ඊට පස්සේ හම්බෙනවා ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරන්ට සිද්ධිය කියනවා අර හාමුදුරුවෝ හම්බුණා ඒ හාමුදුරුවෝ අපට තේරෙන්නේ නැති දෙයක් කිව්වා අර හාමුදුරුවෝ ගණන් ගත්තේ නැහැ කියලා. සරියුත් ආනන්ද හාමුදුරුවෝ මොකද කරන්නේ? එහෙම කිව්වයන් පස්සේ බොහොම ලිහිල් බණක් කියලා දෙනවා. ඊට පස්සේ ආනන්ද හාමුදුරන්ගෙන් බණ යන අපි දන්නේ වනේ කිව්වේ හාමුදුරුවෝ වැඩක් ඇති දෙයක් කිව්වේ. ආනන්ද හාමුදුරන්ට බැන යනවා. ඊළ බුදුහාමුදුරන් වහන්සේ ළඟට යනවා. ඉතින් බලන්න කොහොම හිටියත් කතා කළත් බයිනවා, කතා නොකළත් බයිනවා. නේද? බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරන අතුල මේක පෞරාණික දෙයක්. පැරණි දෙයක්. මේ එන එකක් මොකද්ද? බැනුම් ගන්නවා කියන එක. වඩිනවා කියන එක. මොකද කතා නොකරත් බයිනවා, කතා කළත් බයිනවා, ගැඹුරින් කතා කළත් බයිනවා, ලිහිල්ල කතා කළත් බයිනවා. සමාජයේ හැටි ඒකයි අතුල කියලා බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරනවා. නේද? ඒක තමයි ලෝකේ හැටි. නේද? ඒකින්ද ඉතින් ලෝකේ එහෙමයි. අපි ලෝකේ යන පැත්තට නෙමෙයි යන්න ඕනේ අනිත් පැත්තට. නේද? ලෝකේ යන පැත්තට ගියොත් අපි යන්නේ අනුසෝත ගාමිනීව. බුදුදහම විස්තර කරන්නේ පටිසෝතගාමීව. බුදුදහම විස්තර කරන්නේ පටිසෝතගාමී. ඒක තමයි ඒකේ ස්වභාවය. ඔව්. හොඳයි. තව ප්‍රශ්න තියෙනවද? අද පන්සලේ සිල් පිරිස ශාල පිරිසක් ඉන්නවා 3 දෙනෙකුගෙන් යුක්ත. නේද? එහෙමනම් ඇත්තටම අපි කාලය 3ට අවසන් වෙනවනේ. ඉතින් අපි 3 ඉඳලා දැන් පින් අනුමෝදන් කළා ඊළඟපස අරගෙන අපි බලමු අපේ ආමුදුරන් වහන්සේ බොහොම වෙලාවට 3:45 4 විතර වගේ වෙයි. එතකොට අපි බලමු ලොස් ඇන්ජලිස් බුද්දිස් විහාරේ වාසය කරන මොකද්ද වැලි